රන්ස්වරයෙන් රන් රස භූමා රන් වැලිසේ රන් කොතසේමා රන් ගිරිහිස රන් අකුරින් ලියවුන රන්ගිරි ශ්‍රී ලංකා 104.4 105.7 රන්ගිරි ශ්‍රී ලංකා සසුන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සසුන කාලීන සංවාද මණ්ඩපය ජනවාරි 11 වනදා අද සසුන කාලීන සංවාද මණ්ඩපේ අපේ මාතෘකාව මෙත් සිතින් රටදය සසුන සුරකිමු යන්නයි. සහභාගීත්වය මෙත්සිත පුවත්පතේ ගරු සභාපති මෛත්‍රී සෙවනාරාමේ නිර්මාතෘවර ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ නායක කීර්තිශ්‍රී දේශබන්දු ශාසන මාමක ලංකාපුත්‍ර වෛද්‍ය කීර්ති පණ්ඩිත වෛද්‍ය රත්න වෛද්‍ය චෝති ආචාර්ය අනුරුද්ධ බණ්ඩාර උපාසකතුමන්ට සසුන අද පෙරවරු 8:30 සිට 10:30 දක්වා සාදර දායකත්වය පොල්ගහවෙල මෙටුකුඹුර උඩත්තව තලවත්තේ ගෙදර පාර මෛත්‍රී සෙවනාරාමයේහි ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ මෙත්සිත පුවත්පත සාරගර්භ ලිපිවලින් පෝෂිත මෙත්සිත පුවත්පත සෑම පුරපසළොස්වක් පොහෝ දිනකම නිකුත්වේ. බෞද්ධයන් විසින් කියවිය යුතුම පුවත්පතයි මෙත්සිත. සසුන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සසුන කාලීන සංවාද මණ්ඩපය. හිතවතුනි දෑවැරේනේ සුබදෑසනක් සුබ දවසක් හැම දිනකටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඕනෑම දුෂ්කර අවස්ථාවක හිතවතුනි අපේ පිහිටට ඉන්නේ තිරුවනම පමණයි. එනිසා විශ්වාස කළ යුත්තේ තිරුවන අපි විසින් අපේ සියලු දුක්ඛම් කටුළුවලදී පිහිට පැතිය යුත්තේ තිරුවෙන්නම පමණයි. එනිසා ඔබ තිරුවන් සරණ යන තිරුවන් සරණ ගිය පුරවැසියෙකු බවට පත්වෙන්න උත්සාහ දරන්න. ඔබට විශ්වයේ සහාය ලැබේවි. ඒ විතරක් නෙමෙයි ඔබට සබාදහමේ ආශිර්වාදය නිරන්තරව දෑබැරිනි ලැබේවි. මෙත්සිතින් රටදය සසුන සුරකිමු අපේ මාතෘකාව. හිතවතුනි සෑම මසකම දෙවැනි අඟහරුවාදා සසුන කාලීන සංවාද මණ්ඩපයට අපිට දායකත්වය සපයන්නේ පොල්ගහවෙල මැටිකුඹුර උඩත්තව තලවත්තේ ගෙදර පාර මෛත්‍රී සෙවනාරාමයේ ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ මෙත්සිත පුවත්පත. හිතවතුනි ශ්‍රී ලංකා මෙත්මග සංවිධානය අෂ්ටවිධ ප්‍රතිඥා ප්‍රතිපත්තීන් අරමුණු ඉදිරියෙන් තියාගෙනයි ක්‍රියාත්මක වන්නේ. ශ්‍රී ලංකා මෙත්මග සංවිධානය ශාසනික ජාතික ආගමික සුවිශේෂී මෙහෙවරක් කරනවා. අපි ඒක බොහොම ගෞරවයෙන් කටයුතුයි. නිර්මල වූ බුද්ධ ශාසනය, බුද්ධ දේශනය, බෞද්ධ සිද්ධාස්ථාන භික්ෂුන් වහන්සේ දිවිහිමියන් ආරක්ෂා කරන්නට කැප වෙමු. බෞද්ධ සාරධර්ම, ගුණධර්ම, බෞද්ධකම ආරක්ෂා කරමු. නමින් නව ක්‍රියාවෙන් බෞද්ධයෙකු වෙමු. සැබෑවටම පන්සල සුරකින්න දැහැමි සමාජයක් ගොඩනගමු. වංචා දූෂණ අපචාර බෞද්ධ සමාජයෙන් බැහැර කරමු. මිත්‍යා පලිබෝධ ශාසනය තුළට ඇතුල් කිරීම වළකමු. අන්‍යාගම්වලට දොස් නොනගමු. අපි හැදෙමු. මිත්‍යා අන්ධකාරයෙන් මිදී ප්‍රඥාලෝකයෙන් ලොව දකිමු. මේ තමයි ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ රට වෙනුවෙන් සසුන වෙනුවෙන් ඉදිරියෙන් තියාගෙන තියෙන ප්‍රතිඥා. හිතවතුනි මෛත්‍රී සෙවනාරාමය හරිම මේ සුන්දර දෙකුම් කළු ගතසිත සනහාලන පය තිබුණ මොහොතේ සිට ආධ්‍යාත්මික සුවයක් දැනෙන සහ සමාධි ගත මනසකින් යුතුව සිටින්නට පුළුවන් ස්ථානයක්. ඒ පිළිබඳව අපි කියන්න ඕන.
අපිට කොයි වෙලේකවත් අන කරන්නේ බල කරන්නේ නැහැ දැන්. අපත් කීප අවස්ථාවක මෛත්‍රී සිවනාරාමයට ගියා. එහෙම බල කිරීමක් කරන්නේ නැහැ මස් මාංශ වලින් තොර වෙලා ඉන්න සුදු ඇඳුම් ඇඳගෙන ඉන්න කියලා. හැබැයි මෛත්‍රී සිවනාරාමයට යනවා කියලා හිතනකොට ඒක નિરાයාසයෙන්ම සුදු ඇඳුමක් අඳින්න හිතනවා. මස් මාංශ වලින් තොර වෙන්න හිතනවා. ටිකක් බයත් හිතෙනවා මේ අපෙන් වරදක් වෙයිද මෛත්‍රී සිවනාරාමයේ තුල අපි හැසිරෙනකොට කියලා. ඒ නිසා ස්වයං සංයමයක් හිතවතුනි මේ මෛත්‍රී සිවනාරාමයට යන්න හිතනකොට මනසින් ඇති වෙනවා. ඒක විශේෂයෙන්ම ශ්‍රීපත් කටයුතුයි හිතවතුනි. ඒ වගේම මෛත්‍රී සිවනාරාමයේ සිදු කරන ශාසනික ජාතික ආගමික මෙහෙවර ගැන හිතනකොට ඒක පුදුමාකාරයි. එහෙම කරන්න පුළුවන් ද කෙනෙකුට කියලා හැඟෙනවා. මේ මෑතකදී අපි සහභාගී වුණා සම්මාන ගෞරව සම්මාන ප්‍රදානෝත්සවයකට. මෙහිදී මේ මානසිකත්වයේ කෙනෙක්ගේ කුසලතාවයක් දක්ෂතාවයක් ඔහු කරන සේවයක් අගයන්න මානසිකත්වයක් ඇතිවීම මම දන්නේ වතලොස්සක් කෙනෙකුටයි තියෙන්නේ සිදු වෙන්නේ. ඒ අතරේ මෛත්‍රී සිවනාරාමය ලංකාවේ ශාසනික ජාතික ආගමිට කැපවලා කටයුතු කරන හැම කෙනෙක්ම අගයීමට ලක් කරලා උන් ඔසවා තබනවා. ඉන්න තැනින් ඉහළට ඔසවා තබලා එයට රටේ ගෞරවයක් අරන් දෙන්න කටයුතු කරනවා. ඒ පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළේ සෑම මාසකම දෙවෙනි අඟහරුවාදා සසුන කාලීන සංවාද මණ්ඩපයට අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් දුර බැහැර ඉඳලා මේ සංවාදයට පැමිණෙන්නේ ඒ රටට ජාතියට තියෙන ආදරය ගෞරවය නිසා. අදත් සසුන පෝෂණය කරන්න අපේ සසුන කාලීන සංවාද මණ්ඩපයට පැමිණි මෙත්සිත පුවත්පතේ කරු සභාපති මෛත්‍රී සිවනාරාමයේ නිර්මාතෘවරු ශ්‍රී ලංකා මිත්මග සංවිධානයේ නායක කීර්ති ශ්‍රී දේශබන්දු ශාසන මාමක ලංකාපුත්‍ර වෛද්‍ය කීර්ති පඬිත වෛද්‍ය රත්න වෛද්‍ය ජෝති ආචාර්ය අනුරුද්ධ බණ්ඩාරු පාසකුත් මහිතාමත්ම ගෞරවයෙන් අපේ දයාබර ශ්‍රාවක ඥාතීන් වෙනුවෙන් පිළිගන්නු අයබෝන සුබෝදෑස. අයබෝවන් තෙරුවන් සරණයි. කොවිඩ් වසංගතය දරුණුව පැවති සමයේදී පවා කිසිදු සසුන කාලීන සංවාද මණ්ඩපයක් කඩ නොකොට 2021 වසරේ සහභාගී වුණා. අපි පිළිබඳව සතුට ප්‍රකාශ කරනවා, ස්තුතිය ගෞරවය ප්‍රකාශ කරනවා. අපිට පුළුවන් වෙවි මේ 2022 වසරේ ආරම්භක සසුන කාලීන සංවාද මණ්ඩපෙ ඔබතුමා සහභාගී වෙන 2022 වසරේදී අපිට අපේ හිතවතුන්ව යහපත් පැත්තට වෙනස් කරන්නට ඒ කියන්නේ මිත්‍යාවෙන් මිදලා සත්‍ය අවබෝධ කරගත් මිනිසුන් පිරිසක් බිහි කරන්නට මේ සසුන කාලීන සංවාද මණ්ඩපය හොඳ වේදිකාවක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ විශ්වාසයෙන් යුතුවයි අද සංවාදයේ සඳහා සම්බන්ධ වෙන්නේ. අපි අර මෙත්මග සංවිධානයේ අෂ්ටවිධ ප්‍රතිඥා තුළ තියෙන මිත්‍යා පරිබෝධ ශාසනය තුළට ඇතුල් කිරීමෙන් වළකමු කියන මාතෘකාව යත් සංවාදයට ලක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අලුතෙන් හිතන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් පිරිසක් බෞද්ධයන් පිරිසක් බිහි කිරීම ආරමුණෙන් අපි 2021 වසරේ අවසන් සසුන කාලීන සංවාද මණ්ඩපයේ තියම් ආකාරයෙන් මෙහා සංවාද කළා. හිතවතුනි කතා කරන්න 066 22 83 600 066 22 83 600 අපේ දුරකථන අංක. අපි උපාසකතුමා මේ බොහෝ වෙලාවට අවුරුද්දක් වෙනකොට මේ ප්‍රාර්ථනා කරනවා සුබ වසරක් වෙන්න කියලා. ප්‍රාර්ථනාවම මේට කලින් මම හිතනවා අහපු ප්‍රශ්නයකට ඉතාමත්ම හොඳ පිළිතුරක් මට මතකයි ලබා දුන්නා. ප්‍රාර්ථනාවෙන්ම යමක් සඵල කරගන්න පුළුවන්ද අපිට? වන්දනීය පූජනීය අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවසර, ඒ වගේම මගේ කල්යාණ මිත්‍ර ප්‍රවීණ මාධ්‍යවේදී සාදී ගුණසේකර මෙතුමන් ප්‍රධාන රංගිරි මාධ්‍ය දාලයේ සියලුම කාර්ය මණ්ඩලයෙන් අවසරයි. ඒ වගේම අද දවසේ සසුන කාලීන සංවාද මණ්ඩපයට අපිත් එක්ක එකතු වෙන ලෝවාසී ලක්වාසී සියලුම සහෘද ඥාතීන්ගෙන් අවසර. මමත් වැඩසටහන අලුත් අවුරුද්ද පටන් ගන්නකොටම ප්‍රාර්ථනාවක් කරලම් පටන් ගන්න ලැබුණ අවසර සියලු දෙනාටම යහපත් ආකල්ප සිත්වල පෝෂණය වෙන සුබනා වසරක් වේවා කියලා. ඇත්තටම සාලි මහත්මයා මේ ප්‍රාර්ථනාවෙන් විතරක් කවදාකවත් මිනිස්සුන්ගේ කටයුතු සඵල වෙන්නේ නැහැ, සාර්ථක වෙන්නේ නැහැ. ප්‍රාර්ථනාවත් එක්කම ක්‍රියාව තියෙන්න ඕනේ.
අපි බුදුරජාන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ චරිතය තුළ උන්වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කර කර හිටියනම් සාලිය මහතා කවදාකවත් උන්වහන්සේට ඒ බුද්ධ රාජ්‍ය අභිෂේක ලබන්න බැරි වෙනවා. සත්අසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම සිතින් බුදු බව ප්‍රාර්ථනා කරලා, නවසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට වචනෙන් බුදු බව ප්‍රාර්ථනා කරලා, සාරසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවට ක්‍රියාවෙන් ඒ කටයුතු දස පාරමිතා, දස උපපාරමිතා, දස පරමත්ත පාරමිතා කියන පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා තමයි උන්වහන්සේ උතුම් බුද්ධ රාජ්‍ය අභිෂේක ලැබුවේ. ඉතින් ඒ නිසා අපි බෞද්ධයෝ හැටියට අපේ ශාස්ත්‍රඥ වහන්සේ අනුගමනය කළ මඟ අපි අනුගමනය කරන්නට ඕනේ. විශේෂයෙන්ම උන්වහන්සේ අපිට පෙන්වලා දීපු මාර්ගය අපි අනුගමනය කරන්නේ නැත්නම් අපි බෞද්ධයෙක් වෙන්නේ නැහැ සාලිය මහත්මයා. නමුත් වර්තමානයේ තුල බුදුරජාන් වහන්සේගේ දර්ශනය බෞද්ධයෙක් වුණාට බුද්ධ දර්ශනය පිළිගන්නේ නැහැ. ඒ දර්ශනය තුල හැසිරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා නාමික බෞද්ධයෝ විතරයි වර්තමානයේ අපේ බෞද්ධ සමාජය තුල බහුතරයක් දකින්නට ලැබෙන්නේ. විවිධ මිත්‍යා ආකල්ප සිත් තුල දරාගෙන ඒවා කරපින්නාගෙන නිවන වෙනුවට සසර ප්‍රාර්ථනා කරමින් කටයුතු කරන බෞද්ධ පිරිසක් තමයි වර්තමානයේ අපේ මේ බෞද්ධ සමාජය තුළ මේ රට තුළ දක්නට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ ප්‍රාර්ථනා කර කර හිටියට අපි මේකට හොඳ උදාහරණ කිව්ව පහුගිය වැඩසටහන් වල සාලිය මහත්මයා මට මතකයි අපි අර කුඹුරකට ගිහිල්ලා හැමදාම කුඹුරේ මල් පැලක් හදලා පහන් පත්තු කරලා හඳුන් කූරු පත්තු කරලා දුම් අල්ලලා කුඹුරට කියනවා අනේ කුඹුර මට ලොකු අස්වැන්නක් මේකෙන් ලබලා දෙන්න කියලා. නමුත් කවදාකවත් සාලිය මහත්මයා වී වගා කරන්නේ නැතුව බීජ වපුරන්නේ නැතුව කවදාකවත් අපිට අස්වැන්න ලබන්න බෑ. ඒ වගේ තමයි අපි ප්‍රාර්ථනා කර කර හිටියට කොයි දෙයක් වුණත් ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න නම් සඵල කරගන්න නම් අපි ක්‍රියාවෙන් ඒ ප්‍රාර්ථනාවට අදාළ කාර්ය කළ යුතුමයි. මොනවද වෙනස් වෙන්න ඕන අපි ඒක මම හිතන්නේ දැන් මේ මාතෘකාවටත් අදාළයි. ප්‍රාර්ථනා නොකොට ක්‍රියාවට යමින් ඕන කියනවා. මොනවාද පහුගිය වසරවල අපේ තිබුණු මෝඩකම් එහෙම නැත්නම් නොකළ යුතු දේ වෙනස් වෙන්න ඕන මොනවද මොන විදිහේ මාවතකටද අපි පිවිසෙන්න ඕනේ? ඇත්තටම සාලිය මහත්මයා මිනිස්සුන්ගේ සිත සතන් තුළ ආකල්පමය වෙනසක් සිද්ධ කරන්න අවශ්‍යයි. වර්තමාන සමාජය තුළ මිනිස්සු අපේ රටේ බෞද්ධ විශේෂයෙන්ම ආකල්ප වලින් බොහෝ පිරිහිලා තියෙන්නේ. මිනිස්සු උගත්කම සැබෑ මිනිසෙක් නිර්මාණය වෙන්න නම් සාලිය මහත්මයා උගත්කම, බුද්ධිය සහ ප්‍රඥාව කියන අංග තුන සම්පූර්ණ වෙන්න ඕනේ. උගත්කම කියන්නේ යම්කිසි ක්‍රියාවක් කරන්න තියෙන හැකියාව. එතකොට බුද්ධිය කියලා කියන්නේ යමක් තේරුම් ගන්න තියෙන නුවණ. ඒත් එක්කම ප්‍රඥාව කියලා කියන්නේ යථාර්ථවාදීව දකින්න තියෙන නුවණ. මෙන්න මේ තුන එකට එකතු වුණොත් විතරයි යහපත් මිනිසෙක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙන්නේ. වර්තමානයේ තුල සිද්ධ වෙලා තියෙන්නේ මිනිස්සු ධනය පස්සේ බලය පස්සේ දුවනවා මිසක් තමන්ගේ ආකල්පවල වර්ධනයක් පෝෂණයක් සිද්ධ කරන්න කරන කටයුතු අඩුයි. ඉතින් ඒ නිසා තමයි මිනිස්සු මිත්‍යාවෙන් අන්ධ වෙලා. මෙන්න අපි කොච්චර භෞතික වශයෙන් අපි දියුණුවක් ලැබුවත් ආකල්පමය වශයෙන් මිනිසුන් තුළ පිරිහීමක් තියෙනවා. ඒ නිසා මෙන්න මේ ආකල්පමය වශයෙන් තියෙන පිරිහීම නවත්තන්න නැතුව කවදාකවත් අපිට සාර්ථක මිනිසියෙක් නිර්මාණය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ ශාසනය තුලත් දවසින් දවස මේ විවිධ මිත්‍යා ආකල්ප ඇතුළු වීම තුළ දැඩි ශාසන පරිහානියක් සිද්ධ වෙලා තියෙනවා. බෞද්ධයෙකුගේ ඉලක්කය විය යුත්තේ නිවන නම් සෑම බෞද්ධයෙක්ම ඒ නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය කටයුතුයි හැම වෙලාවකම කරන්න ඕනේ. ඒක නිවන දැන් වර්තමානයේ තුල සිද්ධ වෙන සාලිය මහත්මයා නිවන ප්‍රාර්ථනා කරනවා විතරයි. හැබැයි නිවනට අදාළ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බෞද්ධ සමාජය තුල බෞද්ධයා හැසිරිය යුත්තේ මෙන්න මේ නිවන ඉලක්ක කරගෙන ඒ සඳහා මිත්‍යා පලිබෝධ මං අපේ මෙත්මග සංවිධානයේ අෂ්ටවිධ ප්‍රතිපත්ති වලින් එකක් තමයි මිත්‍යා පලිබෝධ ශාසනය තුලට ඇතුල් වීම වළක්වමු. නමුත් වර්තමානයේ තුල මේ මිත්‍යාව කියන එක ශාසනය තුල සාලිය මහත්මයා දැඩි ලෙස ගිලා බැහැගෙන තියෙනවා. ඒ නිසා මිනිස්සු නිවන පැත්තකින් තියලා මිත්‍යා ආකල්ප කරපින්නාගෙන කරන සියලුම ශාසනික දාන මාන පින්කම් සිල් සමාදන් වීම මේ සියල්ලක්ම මිත්‍යාවට අනුකූලවයි සිද්ධ කරන්නේ. මේකේ භයානකකම බුදු පියාණන් වහන්සේ දේශනා කරන සාලිය මහත්මයා
පංචානන්තරීය පාප කර්මයක් සිද්ධ කරපු කෙනෙකුටත් ඒ කර්ම විපාක ගෙවලා අවසන් වෙලා නිවන් දකින්න පුළුවන්ලු. හැබැයි මිත්‍යා දෘෂ්ටියේ එල්බගෙන ඉන්න කෙනා, මිත්‍යා අදහස් වල එල්බගෙන ඉන්න කෙනාට කවදාකවත් මේ සසරෙන් එගොඩ වෙන්න බැහැලු. උදාහරණයක් හැටියට අපි දන්නවා පංචානන්තරීය පාප කර්ම කරපු, බුදුන් වහන්සේගේ ලේ සෙලවපු, ඒ වගේම සංඝ ભેද ඇති කරපු දෙව්දත් තෙරුන් වහන්සේ පවා පංචානන්තරීය පාප කර්ම වල අකුසල කර්ම විපාක ගෙවලා ඉවර කරලා පසේ බුද්ධත්වයට පත් වෙලා මේ සංසාර ගමන කෙලවර කර ගන්නවයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් අපි පංචානන්තරීය කර්ම සිද්ධ කරලා නැති අපිට තාම සසරෙන් එගොඩ වෙන, එතර වෙන ඉලක්කයක් නැහැ. එතර වෙන දවසක් අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මේකට හේතුව තමයි මිත්‍යාව. අපි ගොඩක් අය ආත්ම වංචාවකට අහු වෙලා ඉන්නේ. අපි හිතන අපි නම් එහෙම වෙන්නේ නැහැ. අපි නම් සතර අපාගත වෙන්නේ නැහැ. අපි නම් මරුණාට පස්සේ අපි දිව්‍ය ලෝකේ යන්නේ. එහෙම අපි නම් සෝවන් වෙන්න පුළුවන් මේ ආත්මය තුලම. ඒ වගේ එක ආත්ම වංචාවකට අහු වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා මේ මිත්‍යා ආකල්ප අපි දන්නෙත් නැහැ. මිත්‍යාව අපි විසින් වට කරගෙන අපිව දැහැගෙන ඉන්නේ. ඒ නිසා මෙන්න මේ මිත්‍යාවන්ගෙන් වෙන් වෙන්න මිත්‍යාව අපි හඳුනා ගන්න ඕනේ. මොකද්ද මිත්‍යාව කියන්නේ? අපි පහුගිය මාසෙත් කතා කරා. නමුත් මට දුරකථන ඇමතුම් කීපයක් ආවා යම් ප්‍රශ්න සම්බන්ධව. දැන් විශේෂයෙන්ම සාලි මහත්මයා මේ දවස්වල දැන් හෙට අනිද්දා වෙනකොට විභාග දෙකක් තියෙනවා. ශිෂ්‍යත්ව පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය. මේ දවස්වලත් මම ඊයේ පෙරේද අනුරාධපුරේ අලුත් අවුරුද්දේ වැඩ කටයුතු ආරම්භ කරේ මගේ සුපුරුදු පරිදි මහා සංඝරත්නයට දන්පැන් පූජා කරලා ඒ වගේම ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මහා සෑය වන්දනා කරලා මම හැම අවුරුද්දකම වැඩ කටයුතු ආරම්භ කරන්නේ. මම අනුරාධපුරේ ගියාට පස්සේ දැක්කා මිනිස්සු පෝලිං ගිහිලා ඉන්නවා. පෝලිං වල ඉඳගෙන මේ ප්‍රාර්ථනා කරනවා මිත්‍යා දේවල් එතෙන්ද කියලා විභාග පාස් වෙන්නේ. අපි ඉදිරියේදී කතා කරමු වැඩසටහනේදී. ඒ නිසා මේ මිත්‍යා ආකල්ප මිනිසුන්ගේ සිත් වලින් බැහැර කරලා යහපත් ආකල්ප මිනිසුන්ගේ සිත් තුළට ඇතුල් කරන්න ඕනේ. ඒක මේ ශාසනය තුල ඉන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණ පිරිසගේම වගකීමක් හා යුතුයකමක් වෙනවා. මිත්‍යා පලිබෝධ ශාසනයට ඇතුළු වීම බලකමු කියන මාතෘකාවනේ අපි තියෙන්නේ. මට එහා ගියපු කාරණා ටිකක් විමසන්න ඕන. අපි ආකල්ප ගැන කතා කළා. මම හිතන රටක සංවර්ධනයේට ශාසනයේ පැවැත්මට මේ ආකල්පවල වටිනාකම හරි ඉහළම තියෙනවා. අපි එක කාලයක මේ බස් රථවල සිගරට් බිව්වා. ඊට පස්සේ මේ සිනමා ශාලාවල දුම්ගලින් පිරලා ඉතිරිලා ගියා. අද බස් රථයක දුම් ටිකක් පානය කරන කෙනෙක් දකින්න නැහැ. සිනමා ශාලාවලත් එහෙමයි. හැබැයි අනිත් හැම දෙයක්ම කරනවා. දැන් මුත්‍රා කිරීම තහනම් කරලා තියෙන තැනම තමයි මුත්‍රා කරන්නේ. කසල දාන්න එපා කියන තැනම තමයි අපි කසල දාන්නේ. දැන් මේ මෑතකදී බුලත් පිට කාලා කියලා ගහන්න එපා කියලා කිව්වට ඒක මම හිතන්නේ කවුරුත් ගණන් අරගෙනම නැහැ. ආකල්පමය වෙනස්කම් දැන් මම පුංචි උදාහරණයකට ආපහු කියන්නම්. එදා මෛත්‍රී සවනාරාමේ උත්සවයේදී මා දුටුවේ නැහැ සහභාගී වුණු කිසිම කෙනෙක් සුදු වතකින් තොරව සහභාගී වුණු කෙනෙක්. ඒක මම ඇත්තටම ඒ ගෞරවයෙන් කියන්න ඕන. දැන් ඒ ආකල්පය අපේ මනසට ඇවිල්ලා තියෙනවා. යන්න ඕන මෙහෙමයි. ඉන්න ඕන මෙහෙමයි. හැසිරෙන්න ඕන මෙහෙමයි කියන එක. අපිට කොහොමද ආකල්ප නීතිය මගින් දාන්න ඕනද? එහෙම නැත්නම් වෙනත් විදිහකට මේ ආකල්ප මිනිස්සුන්ගේ වර්ධනය කරන්න ක්‍රමවේදයක් තියෙනවද වසමහත්? ඇත්තටම සාලි මහත්මයා හැම තැනකදීම විය යුතු දේ තමයි මේ යම් ආයතනයක ඉන්න ප්‍රධානියා නිසි මාර්ගයේ ගමන් කරනවා නම් මම හිතන්නේ පහළ ඉන්න සියලු දෙනා ඒ මාර්ගයට අවතීර්ණ වෙනවා. වර්තමානයේ අපේ රට තුල වෙලා තියෙන මේ පරිහානියට ප්‍රධාන හේතුව තමයි සාලි මහත්මයා අපි කවුරුත් විවේචනය කරනවා නෙවෙයි. නමුත් අපි බුද්ධියෙන් විමසලා බලන්න ඕන මේකට හේතු. අපේ රට තුල මේ වෙනකොට හොරකම, වංචාව, දූෂණය මේ සියල්ලක්ම පෝෂණය වෙලා තියෙනවා. ඊයේ හැන්දෑවේ මට කතා කරා ඉන්දියාවේ මගේ මිත්‍රයෙක්. අමුතුමක් තුන අරගෙන මුල අපි. මිත්‍රයාගේ අමුතුම අපි පස්සේ වහගමු මොකද්ද කියලා. අයිබෝවන්. අයිබෝවන් සුබදර්ශනක් වේවා. සුබදර්ශන. කවුද කියන්නකෝ? මම කතා කරන්නේ කෙකිරාවෙන් ඔෂාන් කියලා කෙනෙක්. ඔමත් මෙයා. ඇත්තටම හරි සන්තෝෂයි අද දවසේ වැඩසටහන පිළිබඳව ස්තුතිවන්ත වෙනවා රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියට.
ඒ වගේම අපේ උපාසකතුමන්ටත් මම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. එතුමා ලොකු මෙහෙවරක් රට වෙනුවෙන් සිද්ධ කරන කෙනෙක් විදිහට. මැතිතුමනි මගේ කාරණාව තමයි දැන් මෙතනදී සාකච්ඡා වුණා බෞද්ධ දරුවන් විභාගයට යන්නට පෙර එහෙම නැත්නම් තමන්ගේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා. එතකොට ඇදහිලි සහ විශ්වාස කියන කාරණාව මිනිස්යා උප්පත්තියත් එක්කම අරගෙන එනවා. එතකොට බෞද්ධ දරුවෙක් විභාගයේ සමත් වීම සඳහා විභාගයට ඉදිරිපත් වෙන්නට පෙර ජයශ්‍රී මහ බෝධිය ගාවට ගිහිල්ලා රුවන්වැලිසෑය මළුවට ගිහිල්ලා ප්‍රාර්ථනා කිරීම වරදක්ද? ඔසාන් විභාග ලියන කෙනෙක්ද වැඩිහිටි කෙනෙක්ද මට කටහඬින් නම් නිකන් පාසල් දරුවෙක් වගේ ඇහෙන් තේරෙන්නේ. ඔසාන් ඔව් ඔබ පාසල් දරුවෙක්ද වැඩිහිටියෙක්ද මට වැඩිහිටියෙක් විදිහට මම හොඳයි ඔසාන් තෙරුවන් සරණයි. මම මේ ප්‍රශ්නෙට උත්තරයක් දීලාම ඉන්නම්. විභාගයට යන කෙනෙක් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ස්වර්ණමාලි මහා චෛත්‍යරාජන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ගන්න එක ඉතාමත්ම වටිනවා. මොකද අපි බෞද්ධ හැටියට අපිට අපි මුලින්ම මේ වැඩසටහන පටන් ගන්නකොටත් කිය තුනුරුවන් පිළිබඳව අපේ විශ්වාසයක් ගෞරවයක් තියෙන්න ඕන කියන්නේ. මං කියුවේ ඒක නෙවෙයි. මිනිස්සු අපේ බෞද්ධ ඒ තැන් වලට ගිහලා ඊට එහා දේවල් කරනවා. දැන් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනා කරන්න ගියාම තව තැන් වලට කියලා ප්‍රාර්ථනා බෝධීන් අල්ලගෙන දඟලන තැනක් තියෙනවා. තව තැන් වල ගෙජ්ජි හොල්ලන තැන් තියෙනවා. තව තැන් වල පඳුරු ගැට. මම කිව්වේ මේකයි මිත්‍යාව කියලා. එතකොට මේ සිද්ධාස්ථානවල සිදු නොවිය යුතු දේවල් මේ තැන් වල සිද්ධ වෙනවා. එතකොට අපි බෞද්ධයෝ හැටියට දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට මම මේ දේව සංකල්පයට පහර ගහනවා නෙවෙයි. ගොඩක් අය අපි දන්නවා අපේ දරුවෝ බොහෝ තැන්වල ඝන දෙවියන්ගේ සරස්වතී මෑණියන්ගේ රූප තියාගෙන පහම් පත්තු කරනවා වන්දනාමාන කරනවා දුම් අල්ලනවා ඒ වගේ දේවල් කරනවා. අපි දන්නවා සමහර තැන්වල සාලිය මහත්මයා මේ විභාගෙට ලියන්න ආශිර්වාද පෑන් වගේ දේවල් ලබලා දෙනවා. සමහර කට්ටිය පෑන් පැන්සල් ගෙනල්ලා චෛත්‍යවල බෝධීන් වහන්සේලාගේ බෝධි පූජා තියෙන තැන්වල තියලා ආශිර්වාද කරගන්නවා. මෙන්න මේ වගේ දේවල් පිළිබඳව අපි ගැඹුරින් බලන්න ඕනේ මේ වගේ යථාර්ථය මොකක්ද කියලා. මොකද බෞද්ධයා කියන්නේ විද්‍යාඥයෙක් සාලී මහත්මයා හැම වෙලාවෙම යථාර්ථය යථාර්ථවාදීව දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒකට තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එතකොට බෞද්ධයා ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕනේ. වර්තමානයේ මේ සමාජයේ අපේ ශාසනය තුළට නොයෙකුත් මිත්‍යා ඇදහිලි සහ විශ්වාස එකතු වෙලා තියෙනවා. මේක ගොඩක් වෙලාවට මේ ධන උපයන මාර්ගයක් බවට බොහෝ අය පත් කරගෙන තියෙනවා. දැන් සාලි මහත්මයා අපි මේ ශාසනය තුල ප්‍රඥාවන්තයන් අතර අග්‍රස්ථානයේ හිටියේ කවුද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ. බුදුරජාන් වහන්සේ ගාවට ප්‍රඥාවෙන් අග්‍රතෙන්පත් වෙලා හිටියේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. දැන් බෞද්ධයෝ හැටියට අපි ප්‍රඥාව ප්‍රාර්ථනා කරනවා නම් අපි කාටද පහන් පත්තු කරන්න ඕනේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේටනේ. නමුත් කොයි ගෙදරද සාරිපුත්ත මහ රහතන් වහන්සේට පහනක් පත්තු කරන්නේ මල් වට්ටියක් පූජා කරන්නේ? දැන් සීවලි මහ රහතන් වහන්සේට මං දැකලා තියෙනවා බොහෝ තැන්වල පහන් පත්තු කරනවා, පෙන් තියනවා, දුම් අල්ලනවා. ඇයි? මිනිස්සු බඩ ගැන හිතලා. ඒ මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා සීවලි මහ රහතන් වහන්සේට මේ පුද පූජා පවත්වපුවාම යමක් ලැබෙයි කියලා. දැන් සීවලි පිරිත් තියෙනවා සමහර මාධ්‍ය වලින් අපි අහලා තියෙනවා මේ පිරිත් තියෙනවා. නමුත් ශාලිය මහත්මයා අපි පහුගිය දවස්වල කතා කරා චුල්ලකම් විභංග සූත්‍රය පිළිබඳව. එතකොට ඒකෙදි බුදුරජාණන් වහන්සේ සුබ මානවකයාට දීපු පිළිතුරු අහපු ප්‍රශ්න 14ට දීපු පිළිතුරු 14. මම කීවා පහුගිය වැඩසටහනේ අපිට හඳහන බලා ගන්න ඕන නම් චුල්ලකම් විභංග සූත්‍රයේ කරුණු 14 මේ සුබ මානවකයා අහපු ප්‍රශ්න 14ට බුදුපියාණන් වහන්සේ දීපු උත්තර 14 හරියට අපි අධ්‍යයනය කරා නම් අපේ සම්පූර්ණ හඳහන එතන ලියවිලා තියෙනවා. එතකොට මෙතනදී අපි මිත්‍යා දේවල් දැන් එතෙන්ට ගිහිල්ලා පංච දුෂ්චරිතයේ යෙදිලා අපි ප්‍රාර්ථනා කරාට ඒ ප්‍රාර්ථනා සඵල වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් නම් අපේ දරුවෝ සිල් සමාදන් කරවලා පංචශීල ප්‍රතිපදාව තුල ආරක්ෂා කරගෙන ඒ තැන් වලට යනකොට ඇඳුම පවා සංවරයක් තියෙන්න ඕනේ, විනයක් තියෙන්න ඕනේ.
මේ ශාසනය තුල. නමුත් අද අපි දකිනවා පූජනීය ස්ථාන වලට යනකොට අපේ ගෑනු දරුවෝ ඇඳගෙන යන ඇඳුම්, පිරිමි දරුවෝ ඇඳගෙන යන කොට කලිසම් ඇඳගෙන පූජනීය ස්ථාන වල යනවා. ඒ වගේම නිර්වත විදේශිකයන් රෙදි අඳනවා. විදේශිකයන් රෙදි අඳනවා, අපේ මිනිස්සු රෙදි නැතුව යනවා. ඒකයි තියෙන ප්‍රශ්නේ මෙතන. ඉතින් ඒ නිසා ඒ වගේ තැන් වලට යනකොට සාලිය මහත්මයා අපි බොහොම ඒ ස්ථානයේ ගෞරවය ආරක්ෂා කරගෙන අපි ඒ තැන් වලට යන්න ඕනේ. රෝෂාන් මහත්මිය අර මුල් ටික විතරයි අහන්න ඇති. තුමා කිව්වේ දැන් විභාගෙ ඔබතුමා කරන විභාග කරන අය අර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අපි පස්සේ කතා කරනවා කියලා කිව්වේ. ඔව්. ඉතින් මේ ආයුතුමයි ආශිර්වාද ගත යුතු සහ විශ්වාසයක් ශක්තියක් ඇති කරගත යුතුයි නේද? අනිවාර්යයෙන්ම අපිට නත්ති මේ සරණංගඤ්ඤම් බුද්ධෝ මේ සරණං වරන් ධම්මෝ මේ සරණං වරන් සංඝෝ මේ අපිට බෞද්ධ හැටියට අපිට තුනුරුවන්ගේ සරණ පිහිට හැර සරණ පිහිටක් නැහැ. අපි සරණ පිහිට පතාගෙන යන්න ඕනේ එතෙන්ට තමයි. මං කිව්වේ ඒකයි. හැබැයි අපි එතෙන්ට ගිහිල්ලා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ගාවට ගිහිල්ලා අපි උන්වහන්සේට පුද පූජා පවත්වලා අපි ආශිර්වාද ලබා ගන්න ඕනේ. නමුත් එතෙන්ට ගිහිල්ලා අර රෙදි කෑලි අරගෙන පඳුරු ගැට ගගහ බැනර් එල්ලෙලා විභාග සමත් වේවා කිය බැනර් මේක මේ ස්ථානේ අපවිත්‍ර කිරීම. ශ්‍රී මහා බෝධීන් වහන්සේට කරන අගෞරවයක් කර ප්‍රාර්ථනා බෝධි කෙනෙකුට පෝලිං අරන් ගිහලා ඔළුව ගහනවා. පිටිපස්සේ ගෙජ්ජි හොල්ලනවා. එතන අපි කිව්වේ පාඩම් නොකර මේ මතුරුපු පෑහන් ගත්තට වැඩක් නැහැ කියන්නේ. ඒක තේරුම් ගන්න. ඒක ප්‍රාර්ථනා කරාට කවදාකවත් ලැබෙන්නේ නැහැ කිව්වේ ඒකයි. දැන් මිනිස්සු කොච්චර මිත්‍යාවෙන් අන්ධ වෙලාද. සමහර කට්ටිය ගිහිල්ලා මේ සාලිමාත්මා බාර වෙනවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මේවා කරන බරපතල වැරදි. බාර වෙනවා මගේ පුතා විභාගේ සමත් වුණොත් කිරිහාර පාත්‍ර 7ක් පූජා කරනවා. මල් වට්ටි 7ක් පූජා කරනවා. අටපිරිකර 7ක් පූජා කරනවා. ඔහොම බාර වෙනවනේ. එතකොට එයා විභාගයේ අසමත් වුණොත් එයා විභාගය කරන්නේ. එතකොට විභාගයේ අසමත් වීමට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පලි නේද? ඒ වගේ දේවල් ඒවා හරි වැරදි. ඒවා වෙනස් ඕනේ. ඒවා එතකොට දැන් සමහර කට්ටිය මට ඇහිලා තියෙනවා මාත් එක්කම කියලා තියෙනවා අපි බාර වුණා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටත් ගිහිල්ලා බාර වුණා. නමුත් අපේ කාරණාව ඉෂ්ට වුණේ නැහෙනේ කියලා. එතකොට අර බෝධීන් වහන්සේට තියෙන ගෞරවය පැත්තකට දාලා බොහොම අප්‍රසාදයෙන් තමයි මිනිස්සු කතා කරන්නේ. ඒ නිසා මේ වගේ මිත්‍යා දේවල් මේ ශාසනයට බරපතල හානියක් සාලිය මහත්මයා. අපි විරාමයට යමු. මේවා හොඳට ලියා ගන්න ඕන නේද දැන්. කොතනකින් හරි ඇහෙන එකක් අරගෙන ඒ පසුපස යනවට වඩා මම හිතනවා අපිට ලියා ගන්නට බෝධිය තියෙනවා. අපි ගාක් ඉන්නේ මිත්‍යාවේ වැරදි දේ තුල ඉන්නේ. ඉතින් මේක අර වැරද්ද හරි විදිහටම කරන රටක් නෙමෙයි රට. වැරදි දේ හරි විදිහටම කරනවා. ඒතර අපිත් හිතනවා මේක තමයි හරීම කියලා. ඒක නෙමෙයි හරි. හරි දේ වෙනම තියෙනවා. අපි ඒකයි සොයා ගන්න ඕන. අපි විරාමයට ගිහලා ඊට පස්සේ ආපහු කතා කරනවා. අපි සසුන කාලීන සංවාද මණ්ඩපේ මේ සසුන පෝෂණය කරන්නේ ආචාර්ය අනුරුද්ධ බණ්ඩාරු පාසකතුමන්. සසුන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සසුන කාලීන සංවාද මණ්ඩපය. අද සසුන කාලීන සංවාද මණ්ඩපයේදී අපි කතා කරන්නේ මිත්‍යා පරිබෝධ ශාසනය තුළට ඇතුළු වීම සම්බන්ධව ඒක කොහොමද වළක්වා ගන්නේ? ඒ වගේම අපි නියම අවබෝධයක් සැබෑව පිළිබඳව නියම අවබෝධයක් ලබා ගන්නේ කොහොමද කියන කාරණාව. මොකද අර මම මුලින්ම කිව්වා අපේ රටේ හුඟක් වැරදි දේවල් හරියටම කරනවා. ඒ නිසා හුඟක් දෙනෙක් හිතන් ඉන්නේ ඒක තමයි හරි කියලා. ඒක නෙමේ හරි දේ වෙනම තියනවා යට වෙලා වැහිලා. එන්නේ ඒ යට වෙච්ච වැහිලා තියෙන දේ තමයි අපි මතු කරගන්න ඕන. ඒන් තමයි අපිට සහනයක් ලැබෙන්නේ. අපිට දායකත්වයේ සපේනවා මෛත්‍රී සෙබනාරාමයේ ශ්‍රී ලංකා මිත්මග සංවිධානයේ මෙත්සිත පුවත්පත හිතපොතුන මෛත්‍රී සෙබන ආරාමයට ආශිර්වාද සඳහා සහභාගී වෙන්න පුළුවන්. මාස මත් වතුර මද්ද්‍රව්‍ය දුම්බැටි වලින් තොරව සංස්කෘතියට ගැලපෙන සුදු වතකින් සැරසිලා තුන්රුවන් කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් විශ්වාසයක් ඇති කරගෙන පංච දුෂ්චරිතයෙන් වෙන් වෙලා පන්සිල් ආරක්ෂා කරගෙන සියලු ලෝක සත්වයා කෙරෙහි මෛත්‍රී සිත පතුරවාගෙන එන්න ඔබට පුළුවන් සහභාගී වෙන්න. සතුදා බදාදා සෙනසුරාදා දවස්වල 11 ඉඳලා 4 දක්වාත් රාත්‍රී 7 සිට පසුදා 5 වනතුරුත් ආශිර්වාද සිදු කරනවා. 071 123 4 719 037 2051 222 දුරකථන අංක වලින් ඔබට පුළුවන් කතා කරන්න. ප්‍රබලව තියෙන
මිත්‍යාවන් මොනවද තව අපේ සසුන විනාශ වෙන සහ අපි බෞද්ධයන් විසින් වැරදි මගේ ගමන් කරන? ඔව් සාලි මහත්මයා දැන් අපි බහුතරයක් ස්ථානවලට ගියහම බොහෝ ස්ථානවල අපේ ආගමික ස්ථානවල අපේ බෞද්ධයෝ නොයෙකුත් මිත්‍යාවන් තුල තමයි හැසිරෙන්නේ. අපි ඕක තමයි කතා කර හිටියේ. ඔය පඳුරු ගැට ගහනේවා, එතකොට අපලදුරු වේවර්ලෙල්ලනේ බැනර් එල්ලනේවා. ඒ ස්ථාන බොහෝ ලෙස අපවිත්‍ර වෙනවා. බොහෝ තව මොතුමක් තියෙන අපි අරගෙනමු ආයිබෝවන්. ආයිබෝන් සුබෝදෑසනම් මම දකුණු බලාරි මම මාතර මෙරිල් වෙලා කෙනෙක්. ඔව් මහත්මයා. මේ වැඩසටහන මම හිතන්නේ අදට මේ ඉස්සරහට කාලෝචිත වැඩසටහනක් වෙනවා. මොකද අපි හැමදාම කතා කරද්දී ජීවිතයේ සුභසිද්ධිය තමයි කතා කරන්නේ. මිනිසෙක් කෙනෙක් ජීවත් වෙන්න කොන ක්‍රමය කියලා. මේ මෙතනදී සාකච්ඡා වෙන බමේදී මම දැක්ක මට අහුන දෙයක් තමයි තේරුණ දෙයක් තමයි අපි කොච්චර අහගෙන හිටියත් සමහර විට ඒවා ඒවට විතරක් කරලා ඒවා ඉතින් අස්කර ගන්නවා. ඉතින් මේක මම හිතනවා ඇත්තට මම කනගාටු වෙන දරුවන්ට මේක ඇහෙන්නේ නැති නිසා පොඩි දරුවෝ මේ පාසලේ මම හිතන්නේ දරුවන්ට එක්ක පුළුවන් විදිහකට වැඩසටහනක් කරන්න නැත්නම් මම හිතනවා අපිට අනාගතේ දකින්න පුළුවන් මේ දරුවන්ගේ. මොකද දාම් පාසල් යන දරුවන්ට මේවා කදිම තෝරන්න කරන දෙමාපියන්ට බානමක් කියලා දෙන්න පුළුවන් මේ දරුවන්ට. මොකද දැන් ඉස්සර තිබුණේ දෙමාපිය දරුවන්ට කියලා දෙනවානේ. දැන් මං හිතනවා දරුවන්ට කියන්න ඕන කාලේ ඇවිල්ලා තියෙනවා දෙමාපියන්ට. ඒ නිසා මම ඉල්ලීමක් කරන්න කැමතියි. අපි දැන් ඇත්තටම ආගම ධර්මය ගැන ලොකු පැහැදිලි වීමක් කරගෙන අපි ඉස්සරහට ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. නමුත් කාලේට ඔබින විදිහට ඉන්නේ මේ මිනිස්සු හොඟල් දෙනෙක් කියන්නේ තම තමන්ගේ ඕනා එපාකම් කරගන්න මිසක් ධර්මයේ අවබෝධ කරලා දෙන්න තරම් තත්ත්වයක් නැහැ. ඒ නිසා මම මේකට එක ඉල්ලීමක් කරන්න කැමතියි. මේක සමහරට මම වැරදි වෙන්න පුළුවන්. ඒ වුණත් මම ජීවිත දෙය කියන්න ඕනේ. මොකද සමහර විට ජීවරයක් හරි ඔබ ඇහි පාටලවගෙන මම අර දැන් කියුණා කොහොමත් ඔබතුමා කවදාත් වැඩසටහන කරද්දී ඒක හරියට පැහැදිලි කරලා දෙනවා. ඒකයි මට මේක කතා කරන්න සිද්ධ වුණේ. එහෙම පුද්ගලයෝ ගැන අපි අවධානය යොමු නොකර හිටියොත් නැත්තම් වෙන්නේ ඒ අයව පැත්තකට කරන්නේ නැතු හිටියොත් ඒ අයව අඳුනලා දෙන පුද්ගලයන් සමාජයට මම හිතන්නේ මේ ධර්මයේ ඉතා වටිනාකමක් තියෙනවා. මේවා පරිසම් කරගන්න පුළුවන් කමේ පින අපිට ලැබෙනවා. තමයි මේ වැඩසටහන ගැන අනේක වාර ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා මේ වැඩසටහනදී මගේ නියම විදිහට පසුක්නම සමා වෙනවා. ඒ වගේම මම දැනගන්න තියෙන මට අන්තිම මොහොත වෙනකම්ම ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ස්තුතිවන්ත වෙනවා. මම මාතර මෙරිල් පෙරේරා. හොඳයි, ත්‍රිවන් සරණයි මෙරිල් පෙරේරා මහත්මයා. ඇත්ත ටිකක් තිත්තයි. ටිකක් පරිස්සමින් කතා කරන්නත් ඕන අපි. මාධ්‍ය සදාචාරයකුත් තියෙනවා, පවතින ක්‍රමවේදයකුත් තියෙනවා. ඒ නිසා මේ වෙනස් කිරීම අපි කරන්නම ඕන. ඒක අපි උපක්‍රමශීලීව සියුම් විදිහට කළ යුතුමයි. නැත්තම් මහා හානියක් සිදු වෙනවා. ස්තුති මාතර සිට මෙරිල් පෙරේරා මහත්මයා අදහස් දක්වුවාට. අර කතාවක් යාළුවෙක්ගේ කතාවක් කර කිව්වා. ඔව් දැන් අපි කිව්වේ ආකල්පමය වෙනසක් අපේ මේ අපි තුල ඇති කරගන්න ඕන කියලා. ඉතින් ඒ මගේ මිත්‍රයා කතා කරලා කිව්වේ අපේ රටේ වර්තමානයේ මේ රටපත් වෙලා තියෙන තත්ත්වය, මේ රටේ පරිහානිය. ඒකට හේතුත් එයා පැහැදිලි කරා. ඒ කියන්නේ විදෙස් මිත්‍රයෙක් නේ. මිත්‍රයෙක්. එතකොට අපි දකින්න නැති දේවල් පිට ඉඳගෙන මේ මිනිස්සු දකිනවා. ඉතින් ඒ නිසා අපේ රට තුල මම අර මුලින් කිව්වෙත් මේ රටේ මුල් පුටුවල ඉන්න හැමදෙනාම අනිත් අයට ආදර්ශමත් විදිහට හැසිරුනේ නැත්තම්, කටයුතු කරේ නැත්තම් සාලි මහත්මයා සියලු දේ පිරිහෙනවා. දැන් අපේ ආරාම පිළිබඳව තුමා කතා කරේ ඉස්සෙල්ලා ඒකයි. මොකද්ද හේතුව? අපි නායකත්වයේ නිවැරදි මාර්ගයේ ගමන් කරන්න ඕනේ. නායක අර කක්කුට්ට ඇදේට ගියකින් පැටවුන්ට කෙලින් යන්න කියවට කවදාකවත් ඒක වෙන්නේ නැහැ සාලි මහත්මයා. ඒ නිසා හැම ආයතනයකම ප්‍රධානියා කෙලින් ගමන් කරන්න. මේ ශාසනය තුලත් එහෙමයි. ශාසනය තුල වගකිව යුතු අය. ඒ වගකීම් බාර අරන් තියන අය නිවැරදි මාර්ගයේ ගමන් කරේ නැත්තම් සාලි මහත්මයා මේ ශාසන පරිහානිය නවත්තන්න බෑ. ඒ තැන්වල තමයි මිත්‍යාවල් වැඩියෙන් තියෙන්නේ. ඒ තැන්වල තමයි මිත්‍යාවන් පෝෂණය වෙන්නේ. සමහර තැන්වල අපි දැකලා තියෙනවා දේව ඇදහිලි. ඒ වගේම එතකොට දැන් බුදුරජාණන් වහන්සේට නෙවෙයි, ත්‍රිවිධ චෛත්‍යයන්ට නෙවෙයි පුද පූජා පවත්වන්නේ දෙවිවරුන්ට.
සමහර වෙලාවට විහාර ගෙදර විහාර මන්දිරයේ බුදුමැදුර පාළුවට ගිහිල්ලා දේව මන්දිරයේ බබලනවා සාලි මහත්මයා. හේතුව තමයි බුදුන් වහන්සේට දැන් බුද්ධ පූජාව තිබ්බත් මිනිස්සුන්ට කන්න බෑනේ. දෙයයන්ට පූජාව තිබ්බහම ඒකත් අප හොරන් ඇවිල්ලා කනවනේ. ඒ නිසා මිනිස්සු මේ බඩ ගැන හිතන අකල්ප අපි අතාරින්න ඕනේ, ඒවා අයින් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සාරිය මහත්මයා බඩ ගැන කියපු දහමක් නෙවෙයිනේ. හිත හදන වැඩපිළිවෙල බුදු පියාණන් වහන්සේ දේශනා කරේ. එතකොට මේ සිත් තුළ යහපත් අපිට වැරදුනේම බඩ ගැන හිතපු නිසා. දැන් අද අපේ රට මේ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ මේ බඩගෝස්තරවාදය නිසානේ. අද අපි 1977 බඩ ගැන හිතලා කරපු වැරද්දක් නෙමෙයි තාම යන්නේ. දැන් අපි අර මම ඊට පෙර වැඩසටහනකුත් කිව්වා මේ රටේ ස්වභාව ධර්මය පවසාලි මහත්මයා කම්පා වෙච්ච අවස්ථා තිබ්බා. අපි අහලා තිනවා අපි ඉපදිලත් දැන් 56 මහා ගම් වතුරක් ආවා කියලා. සංඝ වෙද ගුරු ගෝවි කම්කරු කියන පංච මහා බලවේග එදා දේශපාලන අධිකාරිය පිහිටුවලා බලයට එන්න සැලසුම් හදපු වෙලාවේ 50 ස්වභාව ධර්ම කම්පා වුණා කියලා කියනවා. ඒකේ විපාක අද අපි විඳමින් පවතිනවා. මේ ශාසනය තුළ මහ විශාල පරිහානියක් තියෙනවා. අද වර්තමානයේ අපේ ශාසනයේ මුර දේවතාවුන් වහන්සේලා මහා සංඝරත්නයේ භික්ෂුන් වහන්සේලාගේ ලොකු අඩුවක් තියෙනවා. විහාරස්ථාන පාළුවට ගිහිල්ලා තියෙනවා. පන්සල් වල ලොකු හාමුදුරු නායක හාමුදුරුවරු හුදකලා වෙලා උන්වහන්සේලාට අපෝපස්ථාන කරන්න අවසාන කාලේ පැම්පදක් දෙන්න ශිෂ්‍යෙක් නැති වෙලා තියෙනවා. ඉතින් අර මුලදී කරපු දේවල් තමයි ඒකුනේ 1978 මහා ගම් වතුරක් අවසාලිය මත්ම ස්වභාව දහම කම්පා වුණා. ඒ 78 වෙච්ච ව්‍යවස්ථා සංශෝධනය මේ රටේ පරිහානියට මම දේශපාලන පක්ෂයකට ගැතිකම් කරන කෙනෙක් නෙවෙයි. නමුත් ඒ වෙච්ච වෙනස මේ රටේ පරිහානියට හේතු වුණා කියන කාරණා පිළිබඳව අපි පිළිගන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි දැන්වත් මේ මාවත වෙනස් කරන්න ඕනේ. මේ ශාසන පරිහානියත් එහෙම අද ශාසනය තුළට ඇවිල්ලා පන්සලකට ඇවිල්ලා විහාරස්ථානයකට ඇවිල්ලා සාලි මහත්මයා මිනිස්සු කතා කරන්නේ සසර ගමන කෙටි කරගන්න වැඩපිළිවෙල පිළිබඳව නෙවෙයිනේ. නිවන් දකින්න වැඩපිළිවෙල නෙවෙයි කතා කරන්නේ. ඇවිල්ලා තමන් එතෙන්ට ඇවිල්ලාත් බලාපොරොත්තු වෙන්නේ බඩගෝස්තරවාදය. පන්සල තුල විහාරස්ථානය තුල සිද්ධ වෙන්නේ බඩගෝස්තරවාදී ක්‍රියාවන් බොහෝ විට සමහර තැන්වල. මම කියන්නේ හැමතැනම නෙවෙයි සමහර තැන්වල ඒ කෙරෙන්න ඕන නිවැරදි කාරණා සිද්ධ වෙනවා. සමහර තැන්වල වෙන්නේ බඩගෝස්තරවාදී. මල්වට්ටිය පහන පවා මුදල් හම්බ කරන තැනට පත් වෙලා තියෙනවා. අර සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සින්දුවක් තියෙනවා. අර තිරය ඇරනවා තිරණ වැහෙනවා කියන එකේදී කියන්නේ ඒ සින්දුවේදී අර මල්වට්ටියක් වෙන්දේ පන්සලේ ලොකු පින්කම අසල. ඉතින් ඒ තැනට දැන් බුදුන් පුදන්නටත් පුදන පහනත් විකුණනවා, අටපිරිකර විකුණනවා. ඉතින් මේවා සියල්ලක්ම දැන් මුදල් උපයන මාර්ග බවට පත් වෙලා සමහර තැන්වල ඇටකටු වන්දනා කරනවා. බෙල්ල තියාගෙන දුම් අල්ලනවා. මේවා විහාරස්ථාන වල සිද්ධ වෙනවා. මේවා අපි මේ අපේ බෞද්ධ මේකෙන් ගලව ගන්න ඕනේ සාලි මහත්මයා. අර බඩ අත ගගා සල්ලි දාන රූප තියාගෙන දුම් අල්ලනවා. දැන් ඊයේ පෙරේද අපි කටේකට ගියා මේක කියන්න ඕන. රුපියල් 10ක් මට ඉතිරි දෙන්න තියුණා. මේ මාරු නන්නේ රුපියල් 10ක් කියලා. ඉස්සරහර බඩ ලොකු එක්කෙනෙක් තියාගෙන ලොකු බේසම්ක මාරු කාසිය ගොඩායි. මම කිව්වා මෙතන තියෙනවානේ ඕන තරම් මේ මාරු කාසිය කියලා. ඉතින් ඒ වගේ මිනිස්සු ඒව තමයි දැන් අපේ බෞද්ධ ගෙවල් මම එක ගෙදරකට යනකොට පහුගිය කාලේ දවසක සාලි මහත්මයා ඒ ගෙදර ඉස්සරහින්ම තියලා තියෙන ඔය ලාෆින් බුද්දා කියන බඩ ලොකු ඒ රූපේ. ඉතින් ඒකේ සුදු රෙද්දක් දාලා ඒකුඩ තියලා සල්ලි දාලා පහන් පත්තු කරන එහෙම කරනවා. මම බැලුවා මේක බෞද්ධ ගෙදරක්නේ. මම ලෙඩෙකුට පිළිත් කියන්න ගියේ. ගිහිල්ලා බලනකොට බුදුහාමුදුරුවෝ කොහෙද කියලා බැලුවා. බුද්ධ ප්‍රතිමාව සාලි මහත්මයා කුස්සියේ තියෙන්නේ. දුමුටු බැඳිලා දුම් එහෙල්ලා මම ඊට පස්සේ බැනලා ඒක වෙනස් කරලා ආපහු බුදු පිළිමේ දූවිලි පිහලා නාවලා මේ පිරිසුදු කරලා ගෙනහැලා තමයි නැවතත් ඒ කටයුතු කරේ. ඉතින් ඒ නිසා මිනිස්සු මේ බුදුහාමුදුරුවන්ට වඩා බෞද්ධ වුණාට දෙවියන් කරපින්නාගෙන යන කාලයක් මේක. කතරගම ගිහිල්ලා කිරිවෙහෙර නෙමෙයි වඳින්නේ. දේවාලයට යන්නේ කුණු වෙච්චි කාබයිඩ් ගහපු තිරිසන් සත්තුවත් කන්නේ නැති පූජා වට්ටි හිස්මුදුනේ තියාගෙන පංච දුෂ්චාරිතයේ යෙදමින් දෙවියන් යදින්න යන යුගයක් මේක. විහාරස්ථානවලත් මුදල් හම්බ කිරීමේ පරමාර්ථයෙන් සමහර තැන්වල බුදු මැදුරට වඩා දෙවි මැදුරට ප්‍රමුඛ ස්ථානය දීලා තියෙනවා. බෞද්ධ හැටියට අපි මේවා මේ සාලි මහත්මයා හෙලා දකින්න ඕනේ. පිළිකුණුන් යුතුව බැහැර කර යුතු දේවල් මේවා. ඒ නිසා නිවැරදි ආකල්ප බෞද්ධයන්ගේ සිත් සතන් තුළට එකතු කරන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්ව එකයි. ඝන දෙවියන්ට පහන්පත්තු කරන්න ඉස්සෙල්ලා සරස්වති මෑණියන්ට පහන්පත්තු කරන්න ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේට සාරිපුත්ත මහ රහතන් වහන්සේට පහනක් පත්තු කරන්න මට ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න.
එතන මහා කුසලයක් සිද්ධ වෙනවා. මොකද සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරපු රහතන් වහන්සේ නමක්. ඒ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමකට පුද පූජා පවත්වීම වන්දනාමාන කිරීම මහා කුසල් පින් රැස් වෙන ක්‍රියාවක්. අන්න ඒක අපිට ආශිර්වාදයක් වෙනවා. එහෙම නැතුව දෙවියන් ඉස්සරහා පහම් පත්තු කරාට පූජා වට්ටි තිබ්බට පෑන් මේ ආශිර්වාද කරලා අරන් ගිහිල්ලා ලිව්වට පාඩම් එහෙනම් ඉතින් සාරි මහත්තයා ළමයින්ට උගන්වන්න පන්ති යවන්න ඕනේ නැහනේ. පාඩම් කරන්න කියන්න ඕනේ නැහනේ. නේද? ආශිර්වාද කරලා පෑන ගෙනත් දෙනවා. දෙවියන්ට ගිහිල්ලා පඳුරක් ගැට ගන්නවා. ඕක ලොකු දෙයක් නෙවෙයි ගන්න දෙවියන්. අර අපල දුරු වේවා කියලා ඉතින් බෙනරයක් කිල්ලුවට දුරු වෙන්නේ නැති අපල අපල කියන්නේ සංසාරේ කරපු අකුසල කර්ම විපාක පරිසම් දෙන කන්නේ. ඒතකොට මෙතනදී මොකද්ද කියන්නේ? ලෝකයට ප්‍රදර්ශනය කරන මගේ දරුවා මහා පෞකාරෙක් කියලා. මේ වගේ මිත්‍යා අපල කියන්නේ පෙර කළ අකුසල් නෙනේ. පෙර සංසාරේ කරපු අකුසල කර්ම වල විපාක පරිසම් දෙන කාලේ. ඉතින් ඒ නිසා දැන් සමහර කට්ටිය අපි දැකලා තියෙනවා. සමහර ගෙවල් දොරවල් වල උළුහව් මාරු කරනවා, යටලී මාරු කරනවා, උළුවස්ස සමහර වෙලාවට ගෙදර ප්‍රශ්න විසඳිලා නැහැ සාලිය මහත්මයා. 4 පැත්තට උළුවස්ස මාරු කරලා. අපි දැන් දකින්න ඕනේ මේක ඉස්සෙල්ලත් අපි වැඩසටහන් වල කතා කරා මහා මංගල සූත්‍රයේ තියෙන මංගල කරුණු 38ක්. මංගල කියන්නේ යහපත්. එතකොට මේ මංගල කරුණු 38 අපි හරියට පිළිගත්තා නම් මේක අපි අධ්‍යයනය කරා නම් ඒ අනුව අපි කටයුතු කරා නම් අපි පිරිහීම නැවතිලානේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතම් මංගල මුත්තනම් මහා මංගල සූත්‍රේ පටන් ගන්න උතනේ. එතකොට අපි ওই දේ කරන්නේ නැතුව සාලිය මහත්මයා උළුවහු ගැලෙව්වට වැඩක් නැහැ. යටලී මාරු කරාට වැඩක් නැහැ. අපේ අභ්‍යන්තර වෙනසක් ඇති කරගන්න. අපේ ආකල්ප වෙනසක් අපේ සිත් වල මිත්‍යා බර. දැන් අපි පරාභව සූත්‍රය ගත්තාම ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ චයෝනරෝ ලද්දන් විනාශේති තන් පරාභවතෝ මුකං. ස්ත්‍රී ඇසුරු කරන මිනිස්සයා සුරාවට ලොල් වෙච්ච කෙනා සූදුවට ලොල් වෙච්ච කෙනා පිරිහෙනවා කියලා තියෙනවා. ඒක නිල බලයෙන් වෙන සූදුවක් වෙන්නත් පුළුවන්. නිල නොලත් සූදුවක් වෙන්නත් පුළුවන්. දැන් වෙළඳ පොලේ තියෙන ලොතරැයි වගේ මේක සූදුවක් නේ. කැසිනෝ සූදුවක් නේ. රේස් දානක සූදුවක් නේ. එතකොට මේවා නිල බලෙන් තියෙනවා. ඒ කියන්නේ බලපත්‍රලාභී සූදු මේවා. එතකොට ගමේ පුංචි බණ්ඩ මාමා තැබෑරුමින් මේ අරක්කු බෝතලයක් අරන් ගිහිල්ලා බිව්වත් හොරට පෙරන කසිපු බිව්වත් සිද්ධ වෙන්නේ දෙකම එකයි. එතකොට දැන් අනේ මේ වෙලාවේ මේ පුංචි මතක් කිරීමක් බොහොම සාසනාලෙන් හරි ආදරෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕන පුංචි කාරණාවක් මතක් කරන මට අවසර දෙන්න පුතුමාත් ඒකට මම හිතන්නේ උණ පුරණයක් කරાવી කාසාය වස්ත්‍රයක් ලොතරැයි කූඩුවක් ඉස්සරහ දකින්න එක නම් මට හරි වේදනාවක්. සූරනවා සමහර ස්වාමීන් වහන්සේලානේ සමා වෙන්න ඕනේ. මේක ප්‍රසිද්ධිය කිව්වට අනේ පුළුවන් නම් ඒක නොකර ඉන්න. අපිට හරි වේදනාවක් දැනෙනවා මේ ලොතරැයි කූඩුවක් ඉස්සරහ ඉඳලා අර ලොතරැයි සූරනකොට. දැන් සාලි මහත්මයා දලදා මාලිගාවට ගියාම අනුරාධපුරයට ගියාම කැලණියට ගියාම කතරගම ගියාම බස් එක නවත්තනකොට ඉස්සරවම ඉන්නේ ස්වීප් කාරයෝනේ. අපේ උපාසකම්මලාට උපාසක මහත්තුරුන්ට සිවණ පිටසටම තමන් ආපු කාරණාව අමතක වෙනවා මේ ලොතරැයි ටික දැක්කම. ගිහිල්ලා ඉක්මනට වඳින්න ඉස්සලා ස්වීප් ටික ගන්න. මොකටද ස්වීප් ගන්නෙ? මේක අරගෙන සමහර කට්ටිය මං කිව්වේ වංචනික ප්‍රාර්ථනා කරනවා. මේකට කියන්නේ වංචනික ප්‍රාර්ථනා. මොකද්ද ප්‍රාර්ථනා? මම මේක හැදුනොත් මම ශාසනයටත් ලොකු දෙයක් කරනවා. මෙතෙන්ටත් අපි යමක් කරනවා. මම මේ ගන්නේ මේ ශාසන අභිවෘද්ධිය වෙනුවෙන්. ඉතින් ශාසන අභිවෘද්ධිය වෙනුවෙන් සූදුවක පැටලිලා සූදුවෙන් මුදල් හම්බ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ කිසිම තැනක දේශනා කරලා නැහැ. ඉතින් ඒ නිසා මේවා බැහැර කළ යුතු දේවල්. මම මේ ජීවිතය ආරම්භ කරපු දවසේ ඉඳලා තාව වෙනකන් සාලිය මහත්මයා මංවත් මගේ ශ්‍රාවකේවත් කිසිම කෙනෙකුට මම තාව වෙනකන් ওই සූදුවට සම්බන්ධ වෙන්න මං ඉඩ දීලා නැහැ. එක දවසක් සාලිය මහත්මයා නුවර පැත්තේ ගෙදරක ගියා ලෙඩෙක් බලන්න. යනකොට ගෙදර ලස්සන බුදු මැදුරක් තියෙනවා. ඉතින් මට ඒ ගෙදර මේ මහත්තයා මට බොහොම ගෞරවයෙන් ආරාධනා කරා යන්කෝ ඔබතුමා මගේ බුදු මැදුර බලන්න මෙහෙමයි කියලා. මම බුදු මැදුර බලන්න යනකොට ලස්සනට බුදු මැදුර තියෙනවා සාලිය මහත්මයා. කරඬුවකුත් තියෙනවා. හැබැයි කරඬුව ගා පැත්තක ස්විප් ටිකට් වගේක් තියෙනවා. මම මේ මහත්තයා මේ මොනවද කියලා. ස්විප් වගේක් කියලා. මම මහත්තයාගේ තියෙන්නේ අන්ධ බුද්ධ ආගමක් මහත්තයාට තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිසිම තැනක දේශනා කරලා නැහැ. මේ සූදු කෙලින්න. දැන් මේක සූදුවක් නේ. මේක නිලලත් සූදුවක් නේ. බලපත්‍රලාභී සූදුවක් නේ මේක. එතකොට බලන්නකො අර සූදු මිනිස්සු කොච්චර අන්ධද කියලා ලස්සන. එතන තියලා තියෙන පස්සේ ආශිර්වාද මේ ස්විප් එක වැටෙන්නේ. ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරන අනේ මට මේ ලොතරැයි වර්ධන. මෙතන අරගෙන අතෙන්ද ගිහින් තියෙනවා. එතකොට දැන් මේක සාරි මහත්මයා මෙහා චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් තිබ්බනම් මෙතන වැඩෙන්නේ තෘෂ්ණාවක් නේ.
බුදුහාමුදුරුවෝ තෘෂ්ණාව නැති කරන්නයි දේශනා කරේ. අපි කියලා බුදුහාමුදුරුවෝ ගාවට කියලා ප්‍රාර්ථනා කරන්නේ තෘෂ්ණාවනේ. මට සමා වෙන්න දැන් අපි මේ මං කරන කතාවත් ඉඩක් තියෙන දැන් ඔය වාහනේ යතුරු පිරිත් තියෙන තැන එහෙම තියලා තියෙනවා. එහෙම කමක් නැද්ද? ඒක ආශිර්වාදයක්. ආශිර්වාදයක්. ඒක එතන දැන් වාහනේ කියන්නේ තමන් පාවිච්චි කරන එතන තෘෂ්ණාවක් වෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනා කරන ආරක්ෂාවක්. එතකොට අපිට දැන් පිරිතේ ආරක්ෂාව සාලි මහත්මයා අපිට කොහොමද තියෙනවනේ. අපි ඒක දැන් බුදුරජාණන් වහන්සේ අනුදැන දෙයක්නේ. අනුදැනව දාන දෙයක්නේ පිරිතේ ආරක්ෂාව ලබා ගන්න ක්‍රමේ. ඉතින් ඒ නිසා ඒක නෙමෙයි. මෙතන ගිහිල්ලා ප්‍රාර්ථනා කරනවා මට මේ සුවිප් එක වැටෙන්න. මට විභාගේ පාස් වෙන්න. මගේ දරුවට විවාහය සඵල වෙන්න. මේ වගේ දේවල් ප්‍රාර්ථනා කරනවා. මම මේ ළඟදී දැක්කා ඒක ස්ථානික බැනර් එකක් ගහලා තියෙනවා. මේ මාගේ සතුරන්ට ශාප වේවා බෝධිය කියලා තිබේ බෝධින් වහන්සේ නමක. බලන්න කොයිතරම් මිනිස්සු මිත්‍යාවෙන් අන්ධ වෙලාද කියලා. අපේ රටේ මේ සාලි මහත්මයා වැඩපිළිවෙලක් ගෙනියන්න ඕනේ. සම්පූර්ණ මේ බෝධින් වහන්සේලාගේ මේ බැනර් ගහන එක නවත්තන්න. මේ සිද්ධාස්ථාන වල මෙහි විතරක් නෙවෙයි ඔබතුමා දැක්කනේ ඉන්දියාවේ. අපේ මිත්‍යා අදහස් තරන මිත්‍යා බෞද්ධයෝ නමින් පෙනී සිටින අය ගිහිලා ඉන්දියාවෙත් බැනර් ගහන වේ ලෝකේ වෙන කිසිම රටක ඇවිල්ලා මිනිස්සු බැනර් ගහන්නේ අපල දුර වේවා කියලා. විවාහක පාස් වේවා කියලා. ලෙඩ දුක් සුව වේවා කියලා. අපේ මිනිස්සු ගිහිලා බැනර් ගහනවා. ඉතින් ඒ නිසා මේවා අපි නවත්තන වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මේ ස්ථාන බාරව ඉන්න අපේ ඒ බාරකාරත්වයේ දරන උතුමන් වහන්සේලා මේකට එරෙහිව කටයුතු කරන්න ඕනේ. මේක නවත්තන්න කටයුතු කරන්න ඕනේ. තමන්ගේ වාසිය බලාගෙන තමන්ට ලැබෙන වරප්‍රසාද බලාගෙන මේ දේවල් කරනවා කියලා කියන්නේ මේ ශාසනයට බරපතල පරිහානියක් විතරක් නෙවෙයි සාලි මහත්මයා බෞද්ධයෝ මුලා කරන වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. ඒ නිසා මේවා නවත්තන්න ඕනේ. මේවා තමයි මිත්‍යාවන් කියලා කියන්නේ. අපිට පන්සලට යන්නේ බුදුන් වඳින්න. පන්සලට යන්නේ බෝධිය වඳින්න. පන්සලට යන්නේ චෛත්‍ය වඳින්න. පන්සලට යන්නේ බණපදයක් අහන්න. පන්සලට යන්නේ සිත නිවා ගන්න. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු හිත හදන වැඩපිළිවෙල ඒ ස්ථානයේ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් සිත දූෂණය වෙනවා නම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත දූෂණය වෙන වැඩපිළිවෙලක් නම් එතන සිද්ධ වෙන්නේ. අපි ඒතෙන්ට යන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මේ අපි සංසාරේ ඉපදි මෙරි පහළ වෙවි චුත වෙවි මේ 31 තලයක් තුළ අපි ගමන් කරන්නේ මොකක් නිසාද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ ත්‍රිවිධාකාර වූ තෘෂ්ණාව නිසා. එහෙමනම් අපි පන්සලට යන්නේ තෘෂ්ණාව වැඩි කරගන්නද අඩු කරගන්නද? පන්සල තුල තෙන්න ඕන විහාරස්ථානයේ තුල සිද්ධ වෙන්න ඕනේ මෙන්න මේ රාග, ද්වේෂ, මොහොන කියන අකුසල මූලයන් සිත් දූෂණය වෙලා තියෙන මේ අකුසල මූලයන් පැහැර කරලා සිත් පිරිසුදු කරන වැඩපිළිවෙලක් මේ ස්ථානවල ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා තෘෂ්ණාව නම් ප්‍රාර්ථනා කරන්නේ අපි පින්කමක් කරලා. තෘෂ්ණාව නම් ප්‍රාර්ථනා කරන්නේ ස්ථානවලට ගිහිල්ලා මේක ශාසනයට බරපතල පරිහානියක් කියන එක මතක් කරන්න ඕනේ. අවසාන කිව්ව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන අපි මේ මෑතක කියන්නේ මේ ධර්ම සාකච්ඡාවේදී අපි රාත්‍රියේදී කරන ඔය භව තණ්හාව පිළිබඳව සංවාද කළ ඇත්තරම ලොකු අවබෝධයක් ඉතින් ලැබුණා. පාසක මහත්මයා මේ අර මේ සුඛ විහරණයේ උදෙසා නැත්නම් දිව්‍ය සැප විඳින්නට දිව්‍ය ලෝකයන්ට අපේක්ෂා කරනවා නම් ඒක තමයි භව තණ්හාව. හැබැයි අපේ හඳුරු පැහැදිලි කළා කවදා හෝ දවසක දැන් මේ මිනිස් ජීවිතය අපිට විශ්වාසය නැහැ ඊළඟාත් මේ තිරසනෙක් කරි වෙන උනොත් එහෙම අපිට අවශ්‍ය අරමුණට යන්න බෑනේ. එතකන් මේ ජීවිතය ආරක්ෂා කරගෙන බුදු කෙනෙක් පහළ වෙන තුරු නැත්නම් තමන්ගේ අරමුණට එනකන් ඒ පහසුකම සැලසෙනකම් දිව්‍ය ලෝකයේ දිව්‍ය අවශ්‍ය විදිමින් ඉන්න එක එතන සාලිය මහත්මයා දැන් දිව්‍ය ලෝකේ යන්න ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන පංචශේක බල ධර්ම පෝෂණය කරන්න එපා. එහෙම කරපු කෙනෙකුට තමයි දිව්‍ය තලයක උප්පත්තියක් ලබන්න පුළුවන්. එතකොට ශ්‍රද්ධාව තියෙනවා නම් ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවනේ. එතකොට සීලය කියන්නේ කය වචනේ සංවර කර ගැනීමනේ. ශ්‍රද්ධා, සීල, සුතය කියලා කියන්නේ නිර්මල වූ බුද්ධ දර්ශනය, බුද්ධ දහම අහලා දැන ගැනීම. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාගය කියලා කියන්නේ දන් දීම. ප්‍රඥාව කියන්නේ යථාර්ථවාදීව දකින්න. ඒකට විදර්ශනා වඩන්න ඕනේ. එතකොට මෙන්න මේ පංචශේක බල ධර්මයන් පෝෂණය කරපු කෙනෙකුට, වර්ධනය කරපු කෙනෙකුට දිව්‍ය ලෝකවල උප්පත්තියක් ලබන්න පුළුවන්. එතකොට දැන් ඔය පින්කම් කර දිව්‍ය ලෝකයන්ට ප්‍රාර්ථනා කරාට දිව්‍ය ලෝකයන් නෑ සාලිය මහත්මයා. මොකද මම හොඳටම දන්න මම නොපෙනෙන ලෝකෙ පිළිබඳව දැඩි ලෙස බොහොම ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙක් හැටියට මං ගාව වැඩියෙන් ඉන්නේ සිල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කරපු කට්ටිය තමයි പ്രേත ලෝකවල പ്രേත වෙලා ඉපදිලා ඉන්නේ. එහෙම චරිත මට අනන්ත ප්‍රමාණ හම්බ වෙලා තියෙනවා. එතකොට ප්‍රාර්ථනා කරාට දිව්‍ය ලෝකෙ යන්නෙත් නැහැ. දැන් අපි මොකද කරන්නේ? අපේ සිත අපිරිසිදු වීම, කිලිටි වීම විතරයි එතන සිද්ධ වෙන්නේ. අපි යම්කිසි දානයක් දෙනවා, පින්කමක් දෙනවා. පින්කමක් දීලා කරලා ප්‍රාර්ථනා කරනවා. සුජාතා, විශාඛා, බන්දුල මල්ලිකා. ඒ විශාඛාවෙන්ට ප්‍රාර්ථනා කරන්නේ.
මේ සංඝපස්ථානය කරන්නද පූර්වාරාමයේ වගේ ආරාමයක් හදලා පූජා කරන්නේ නැහැ. මහා මේක පළඳනාව ලැබෙයි කියලා. ඒක අහලා තියෙනවා මේ විශාකාවෙන්ද ප්‍රාර්ථනා කරන්නේ මහා මේක පළඳනාවට තියෙන පෙරිතකම හින්දා. එහෙම ඕනේ අපි වෙලා නේද? විශාකා සුජාතා බන්දුන මල්ලිකා මේ වගේ දේවල් ප්‍රාර්ථනා කරලා මොකද කරන්නේ? දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක සැප සම්පත් ලබා කෙලවර නිවන් සැපත. එතකොට මේක බුද්ධ දේශනාවද? බුදු පියාණන් වහන්සේ දේශනා කරේ ශක්තිවන්ත පුද්ගලයෙකු අතක් නමල දිගරන මොහොතක්වත් මේ සංසාරේ ප්‍රාර්ථනා කරන්න එපා කිව්වනේ. ඒකයි හොරයි නේද? කටුකයි. ඒකනේ බුද්ධ දේශනාව. එතකොට අපි මොකද කරන්නේ? අපි මේක සාලිය මහත්මයා පවට වඩා පින භයානකයි. පින් කරන්න අපිට සැප ලැබෙනවනේ, භවභෝග සම්පත් ලැබෙනවනේ. භවභෝග සම්පත් ලැබෙන්න තෘෂ්ණාව වැඩි වෙනවනේ. තෘෂ්ණාව වැඩි වෙන්න මේ සංසාරේ දික් වෙනවනේ. එහෙමනම් මේ බුදුහාමුදුරේ ඒකනේ අවබෝධ කරගත්ත දහම. මේ දුක කියන්නේ මොකද්ද? මේ දුකට හේතුව මොකද්ද? මේ දුක ඇති වෙන්නේ ජාතිපි දුක්ඛ, ඉපදෙන එක දුකක්, වයසට යන එක දුකක්, ලෙඩ වෙන එක දුකක්, මරණයටපත් වෙන එක දුකක්, ප්‍රියාංගෙන් වෙන් වෙන එක දුකක්, අප්‍රියං හා එක් වෙන එක දුකක්, සිතන පතන නොලැබෙන එක දුකක්, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධෙම දුකක්. එතකොට මේ දුක ඇති වෙන්න හේතුව මොකද්ද? මිනිස්සු ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, මැරෙන්නේ මේ දේවල් වලට හේතුව. එහෙනම් මේ දුක් විඳින්නේ මොකක් නිසාද? දුකට හේතුව තමයි තණ්හාව. එහෙනම් මේ දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ දුක නැති කරන්න නම් තණ්හාව නැති කරන්න ඕනේ. දැන් අපි දුකේ ඉඳගෙන තවත් තෘෂ්ණාව ප්‍රාර්ථනා කරනවා. දුකම නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ. කවදාකවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. ජීවිතයේ අවශ්‍යතාව තියෙන්න ඕන නේද? ඊටකම් වගේ මිට වෙන්න ඕන. ඔය ඉතින් Tamanට අපිට ඕනම කෙනෙකුට සාලිය මහත්මයා අවශ්‍යතා කියන්නේ අපිට ජීවත් වෙන්න චීවර පිණ්ඩපාත සේනාසන ගිලානක් ප්‍රතින ඔය සිව්පසේනේ අවශ්‍ය වෙන්නේ අපිට කන්න ඕනේ. ආහාර අවශ්‍යයි මේ ජීවිතේ පවත්වාගෙන යන්න ආහාර අවශ්‍යයි. එතකොට ඇඳුම් පැනදුම් අවශ්‍යයි. එතකොට ඉන්න ගෙයක් අවශ්‍යයි. එතකොට අසනීපයක් වෙනකොට ලෙඩ දුකක් වෙනකොට බේත. ඕක තමයි මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටික. නමුත් අද වර්තමානයේ මේ බෞද්ධ සමාජය තුළ මේ මූලික අවශ්‍යතාවයන්ගෙන් බැහැරව ගිහිල්ලා දේවල් හොයලානේ අපි මේ දුක් විඳින්නේ. gedara ඉන්නේ දෙන්නයි. කාමර 10යි. එතකොට මුළු ජීවිත කාලෙම බැංකු ණය ගෙවනවා. ලොකු ගෙවල් හදාගෙන. අපිට ගමනක් බිමනක් යන්න වාහනයක් අවශ්‍යයි. නමුත් ඊට එතනින් එහා ගිහිල්ලානේ අපිට කරන්න බැරි දේවල් කරන්න ගිහිල්ලානේ අපි අමාරු වෙట్లా තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි කවුද? අපිට මෙහෙම යමක් නොලැබෙන්න හේතුව මොකද්ද? අපි සංසාරේ අපි කොච්චර දැඟලුවත් වැඩක් නැහැ සාලිය මහත්මයා, ලැබෙන්නේ නැහැ. අපේ සංසාරේ අපි යමක් දීලා රැස් වෙච්ච පිනක් අපි ගාව නැත්තම් කොච්චර දැඟලුවත් වැඩක් නැහැ අපිට. මේ ප්‍රතිවිරුද්ධ පින්කම් කළොත් අපිට එහෙම කරගන්න පුළුවන් නේද? අපි කිව්ව දැන් චුල්ලකම්ම විභංග සූත්‍රයේදී දැන් අපි කිව්වේ මේක මෙතනනේ හඳහන මම කිව්වේ මේක හඳහන හැටියට පාවිච්චි කරන්න කියලා. එතකොට දැන් අපිට එතනදී අහනවා දැන් සුබමානව කියනවා අපිට සමහර ඇත්තෝ මහා ධනවත් සමහර කට්ටිය ධනෙ ලැබිලා නැහැ. දුප්පත්. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේකට හේතුව කිම? සුබමානව කර බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මානවකයේ සංසාරේ දන් දීපු මිනිස්සුන්ට භවෝග සම්පත් ලැබෙනවා. එතකොට දන් දීලා නැති මිනිස්සුන්ට භවභෝග සම්පත් ලැබෙන්නේ නැහැ, දුප්පත්. එහෙමනම් දැන් මේ දුප්පත්කම යගෙන ආවේ හෙන හුරාද? රාහුද කේතුද? නෑනේ සංසාරේ දැන් අපි බෞද්ධ වෙනන සාලිය මහත්මයා අපි බුද්ධ දේශනාව පිළිගන්න එපායි. අපේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නම් උන්වහන්සේගේ දේශනාව පිළිගන්න ඕනේ. එහෙනම් අපි දුප්පත් වෙලා තියෙන්නේ මොකක් හින්දාද? දුප්පත් වෙලා තියෙන්නේ අපි සංසාරේ දන් දීලා නැති නිසා. එතකොට අපි යනවා ඉක්මනට හදනවා අපිට ධනෙ ලැබෙන්නේ අපි කොව්වා කරත් අපිට හරියන්නේ නැහැ. හැම වෙලෙම ලෙඩ දුක්. දැන් අපි යනවා දුවගෙන හදාන උස්සගෙන හදාන බලන්න. ඊට පස්සේ කියනවා නිල් ගලක් පලන් දාන්න කියනවා. ඊට පස්සේ යන්ත්‍රයක් දාන්න කියනවා. සමහර තැන්වල සාලිය මහත්මයා මම මේ වගකීමෙන් කියන්නේ. සමහර මිනිස්සු මහා විශාල මුදල් දීලා යන්ත්‍ර දාලා තියෙනවා. මං ගලවලා ලෙහෙල බලලා තියෙනවා. ඇතුලේ ඇති දෙයක් නැහැ සාලිය මත මොකක් හරි චූටි තමකොළ කෑල්ලක ඉරි දෙකක් ඇඳලා දාලා හිටන් ලොකු මුදල් අය කරලා තියෙනවා. හැමෝගෙම කිල්ටලා තියෙන පාසකමත් මේ. මිනිස්සු ඇයි මේ මිත්‍යාවන් පසුපස යමන්නේ? Taman මං ඒකයි කිව්වේ. මේවා තේරුම් ගන්න ඕනේ. අපි බෞද්ධයෝ කියලා සාලිය මහත්මයා මේ වන්දනාමාන කරන එකයි පුද පූජා කියන එකයි ගමට මැහෙන්න ගාථා කියන එකයි නෙවෙයි බුද්ධ ආගම. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දර්ශනීය පිළිගන්න ඕනේ. ඇයි මේකට හේතු? මේක හේතුඵල ධමයක්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධම හේතුඵල ධමයක්. එතකොට අපි මේ හැම ඵලයකටම හේතුවක් තියෙන්න ඕනේ. අපි ඵලය අල්ලගෙන අඬලා දොඩලා වැළපිලා වැඩක් නැහැ. ඵලය ඇති වෙන්න හේතුවක් තියෙන්න ඕනේ. අඹ ගෙඩිය හැදුනේ මොකක් නිසාද? අඹ මල් තිබ්බ නිසා. අඹ මල් හැදුනේ මොකක් නිසාද? අඹ අත්තක් තිබ්බ නිසා. අත්ත හැදුනේ මොකක් හින්දාද?
ගහ තිබ්බ නිසා. ගහ ඇදුනේ මොකක් නිසාද? මුල් තිබ්බ නිසා. එහෙමනම් අපි හොයාගෙන යන්න ඕනේ. පටිච්ච සමුපාදය කියන්නේ ඕකයි. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ඕක තමයි. මේක හේතුඵල ධම. ඕක පටිච්ච සමුපාදේ වසාලිමාත්ම හරියට දන්නේ නැත්නම් එයා බෞද්ධයෙක් වෙන්න බෑ. අපි විරාමයකට ගිහින් එමු. වෙනස් වෙන්න ඕන හරි තැන් තියෙනවා. අපි හිතන්නේ මේවා වෙනස් කරගන්න ඕන කියලා. සමහරට ඔබ වෙනස් කරගත්තොත් අවුරුදු 50ක් ඔබ ජීවත් වෙනවා නම් ඒක වෙනස් කර ගැනීම තුළ යහපත් විදිහට අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන්න පුළුවන්. ඔබ අසනීප තත්ත්වය නිතරම එන කෙනෙක් නම් ඔබේ ජීවිතයේ පැවැත්මේ සහ භාවිතයේ වෙනසක් ඇති කරගත්තොත් චෙනකෝ ඔබට නිරෝගීව ජීවත් වෙන්න පුළුවන්. ධනය සම්පත් ආදී අඩු කෙනෙක් නම් ඒ වෙනස්කම් නියම විදිහට ධර්මයත් එක්ක ඇසුරු කරලා වෙනස් කරගත්තොත් සමහරට ධන දහන්නේ භවභෝග මේ ආදී දේවල් ලබා ගන්න පුළුවන්කම ලැබෙන. මෙන්න මේ දැනුවත් භාවයයි මෙන්න මේ රහසයි අප විසින් හිතවතුනි අවබෝධ කරගatiya යුත්තේ. ඒ අවබෝධය ලබා දීමයි මේ සසුන කාලීන සංවාද මණ්ඩප සාපේ අනිකුත් වැඩසටහන් තුලින් අපි අපේක්ෂා කරන්නේ. අද දවසේ අපි උත්සාහ දරන්නේ මේ මිත්‍යාවෙන් දෑබර ඔබව යම් තාක් දුරට මුදවාලන්නට. අද ආචාර්ය අනුරුද්ධ බණ්ඩාරු පාසකතුමා ඉන්නේ. අපි විරාමයට ගිහිල්ලා ඊට පස්සේ යලි සංවාදයේ සමග සම්බන්ධ වෙනවා. සසුන සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සසුන කාලීන සංවාද මණ්ඩපය. හිතවතුනි අපි ගැඹුරු මිනිසෙකු වෙන්නට ඕන. කිසිදු සුළඟකින් සොලවන්නට බැරි කෙනෙකු බවට පරිවර්තනය වෙන්නට ඕන. එහෙම වෙන්නේ අපේ දැනුවත් භාවය තුළමයි, ඒ වගේම නිවැරදිතාවය තුළමයි. නිසා අපි හැම මොහොතකම හරි දේ හරි විදියට අවබෝධ කරගෙන, සැබෑව විදියට අවබෝධ කරගෙන නොසෙලීමු. හොලවන්න හදයි. එහෙම හොලවන්න ඇදුවට හෙලවෙන්නේ නැහැ. ප්‍රඥාවන්ත පුද්ගලයා, අවබෝධයෙන් යුතු පුද්ගලයා කිසි කෙනෙකුට හොල්ලන්න බැරි කෙනෙක් බවට පත් වෙනවා. අද සසුන කාලීන සංවාද මණ්ඩපයේ අපි සාකච්ඡා කරන්නේ මිත්‍යාව හා සම්බන්ධව. අපි මේ දේවල් ඇත්තටම කතා කරන්න ඕන. අපි කතා කරන්නේ ඔබේ සුභ සිද්ධිය, ඔබේ දියුණුව උදෙසාමයි. අපිට දායකත්වයේ සපයනවා මෛත්‍රී සේවනාරාමයේ ශ්‍රී ලංකා මිත්මග සංවිධානය. මෛත්‍රී සේවනාරාමයට ඔබට ආශිර්වාද උදෙසා සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අපි හැම දෙයක්ම කරන්නේ විනාඩියක් දෙකක් හෝ වැඩිපුර ජීවත් වෙන්න. ඒක ලෞකික ජීවිතය ගත්තාම මිත්‍යාව නොවේ. නිවනට බාධා වෙන යම් දෙයක් කරනවා නම් ඒක මිත්‍යාව කියලායි අපි ඉගෙනගෙන තියෙන නිසා අපිට කියලා දෙලා තියෙන්නේ. ඒ නිසා අපි බාහිර බලපෑම් බලවේග හමුවේ වේදනාත්මකව කලකිරීමෙන් ඉන්නවට වඩා එය තුරන් කරගන්න ආශිර්වාද ලබා ගන්නට ඈත් වෙන්න උත්සාහ දරිය යුතුයි. ඔබට පුළුවන් ආශිර්වාද ලබා ගන්නට පෙරවරු 11 ඉඳලා පස්වරු 4 දක්වා රාත්‍රී 7 සිට පසුදා 5 වෙනතුරුත් සදුදා බදාදා සහ සෙනසුරාදා දවස්වල කතා කරන්න 071 123 4719 037 205 037 20 51 222 037 20 51 222 සසුන පෝෂණය කරන්නේ ආචාර්ය අනුරුද්ධ බණ්ඩාරු පාසකතුමා. කතා කරන්න 066 22 83 600 066 22 83 601 අපේ දුරකථන අංක. මේක සරල ප්‍රශ්නයක් වෙන්නට ඇති. මං අහන ප්‍රශ්නය ඔබතුමාගේම පැහැදිලි කිරීමක් එක්ක තමයි මේ ප්‍රශ්නය අහන්නේ. මට නම් අවබෝධය ඇති කරගන්න පුළුවන් ඔබතුමා පැහැදිලි කිරීමක් තුළ. හැබැයි අපේ ශ්‍රාවකයන් තවමත් සමහර විට සමහර කෙනෙක් තවමත් අහනවා පහන තියන්න ඕන පැත්ත ඊට පස්සේ මේ පූජාවන් තියන්න ඕන කොහොමද මේ ආදී දේවල් තවමත් තවමත් එතන ඉන්න අය හැටියට මං අහන්නේ පූජාවක් තියලා කොයි වෙලාවකින්ද ඒක අස් කරන්න ඕන. දැන් අපි දකිනවා මොකක් තැන් වලට ගියාම සම්පූර්ණ ඒ ස්ථානේ මල් වලින් පිරීලා දැන් අපි අර පරමල් වලට තමයි මල තියලා පූජා කරන්නේ. උදේට සමහර කිරියාහාර පූජා කරමු අපි 10ට 11ට ගියත් අපි එතෙන්ද තමයි වඳින්න ඕනේ.
ඒකට වෙලාවක් තියෙනවා දෙකේ මොහොතේම අයින් කරාට කමක් නැද්ද? සරල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සරල ප්‍රශ්නයක් නෙවෙයි සාරි මහත්තයා මේක ගැඹුරු ප්‍රශ්නයක්. මොකද මිනිස්සු අද ගොඩක් දැන් මගිනුත් දුරකථන ඇමතුම් කීපයක් පහුගිය දවස්වල අප මම ඒවටත් උත්තර සපයන්නම් කියලා මම පොරොන්දු වුණා මේ වැඩසටහනේදී. අපි ඉතින් කතා කරමු මේ පිළිබඳව. එතකොට දැන් බුද්ධ පූජාවක් තිබ්බහම අපි මේ පූජාව තියන්නේ කාටද? ඒකයි අපි කියන්නේ මේක අපි හැම වෙලාවෙම අවබෝධයක් තියෙන්න ඕනේ. අපි මොකද්ද අපි මේ කරන්නේ? අපි ඇයි මේක කරන්නේ? එතකොට බුද්ධ පූජාව ඒ අවබෝධය ඉස්සෙල්ලාම තියාගන්න. අපි මොකද්ද කරන්නේ? මේක මොකටද කරන්නේ? එතකොට අපි මොකද්ද තියන්නේ? බුද්ධ පූජාව. එතකොට බුද්ධ පූජාව තියන්නේ ඇයි අපි? බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ කියන්නේ මිනිසෙක් සාලිය මහත්මයා. මිනිසෙන් අතර ශ්‍රේෂ්ඨ මිනිසෙක්. උන්වහන්සේට සම කරන්න පුළුවන් කිසිම දෙවියෙක් බ්‍රහ්මෙක් මිනිසෙක් මේ ලෝකේ තවත් නැහැ. මිනිසෙන් අතර දෙවියන් අතර බ්‍රහ්මයන් අතර ශ්‍රේෂ්ඨ මිනිසෙක්. එහෙමනම් අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන්න් වහන්සේ. අන්න මිනිසුන් තුළ බුදුහාමුදුරුවෝ කෙනෙක් ශ්‍රද්ධාව ගොඩ නැගෙන්න ඕනේ. එහෙමනම් අපි දැකලා තියෙනවා එක්තරා විහාරස්ථානයකට මම ගියාම සාලිය මහත්මයා විහාරස්ථානයේ බුදු පිළිමේ සම්පූර්ණව කිලිටි වෙලා. දූවිලි පිරීලා. මං ඇහුවා "එයි මේ දායක සභාවේ කට්ටිය කියන අනේ අපේ බුදුහාමුදුරුවනේ ඕක සුද්ධ කරන්න උඩ නගින්න හොඳ නෑ." මං ඇහුවා "ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නා මල මුත්‍ර ගොඩේ කිලිටි වෙලා ඉන්නකොට එහෙම්මම කණ්ඩ ටික අරගෙන ගිහිල්ලා බත් පිඟාන බෙදලා දෙනවද අම්මේ මෙහෙම කන්න කියලා." නෑනේ සාලි මහත්මයා. ඊට ඉස්සරලා ඒ දෙන්නා නාවලා සුද්ධ කරලා පිරිසුදු ඇඳුම් අඳලා වාඩි කරවලා එහෙමනේ කෑම ටික දෙන්නේ. ඉතින් බුද්ධ පූජාව තියන්නේ බුදුහාමුදුරන්ට නෙමෙයි. මොකද්ද දෙන්නේ? දානේ කියන්නේ උන්වහන්සේට ආහාරය. මේ පූජා කරන්නේ, පිළිගන්වන්නේ. එතකොට බුද්ධ ප්‍රතිමා උන්වහන්සේ අපේ සිතයි නතන පිරිසුදු වෙන්න ඕන. චේතනහම් වික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි ක්‍රියාව වෙන්නේ. එතකොට අපේ චේතනාව අපි මේ දානේ දෙන්න කාටද? බුදුහාමුදුරන්ට. බුදුහාමුදුරන්ට දාන දෙන්න ඉස්සලා පිරිසුදු කරන්න ඕනේ. බුද්ධ ප්‍රතිමා සහාය අවට පිරිසුදු කරන්න. මම යනකොට සාදී මහත්මයා දවස් ගානකට තිබ්බු කිරි භාජනයක් ගඳ ගහනවා, බලල්ලු පෙරලා කාලා. මල් වට්ටිය අල්ලනකොට මල් ජරබර ගන්නවා. පර වෙලා වේලිලා ගිහිල්ලා. නමුත් සුද්ධ කරලා නැහැ. ඊට පස්සේ මම පළමු කාර්යය තමයි ඒ කට්ටියට කිව්වා දැන් මේක සුද්ධ කරන්න කියලා. ඒ වගේම බුද්ධ පූජාව තියන්න ඕන, බුදු පන්තුර සුද්ධ කරන්න ඕන, පිරිසුදු කරන්න ඕනේ. බුදුහාමුදුරුවන්ටයි දානේ දෙන්නේ. එහෙමනම් බුදුහාමුදුරුවෝ කියන්නේ සාලි මහත්මයා මිනිස්සෙක්. බුද්ධ පූජාව අපි පහුගිය දවසක් කතා කරා. මම හිතන්නේ මේක ඒ මිනිස්සෙකුට ගැළපෙන ආහාර ප්‍රමාණයක් අපි තියන්න ඕනේ. ඒ මිනිස්සෙකුට ගැළපෙන පැන් අපි තියන්න ඕනේ. සමහර වෙලාවට මේ චූටි භාජන සමහර මීයකටවත් මදි මේ පැන් ටික. ආකේ ලොකුවට කියන අපි උදේ හවස බුද්ධ පූජාව තියනවලු. ඒ විතරක් නෙමෙයි බුද්ධ පූජාව තියලා ඉවරුණාට පස්සේ අපි ඒක අතහැරලා යනවා. නෑ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වළඳා අවසන් වූ දාණය ඉවත් කරන්න අවසරයි. වැඳලා හිටන් ඒ දාණය අපි අයින් කරන්න ඕනේ. අපිට ආහාර ගන්න යම් වෙලාවක්ද යන්නේ මිනිස්සෙකුට ඒ ප්‍රමාණය තිබ්බා. දැන් බුද්ධ පූජාව අපි 11ට තිබ්බනම් 11:45 විතරට ඒ පූජාව අයින් වෙන්න ඕනේ එතනින්. හරි හිත නිවෙන සෙනසන හරි ලස්සන කතාවක් කිව්වා පුතුමා. ඒක හරියම වැදගත්. අපි දැන් පූජා කරලා අරන් යනවානේ පුතුමා කිව්වා ස්වාමීනි වහන්සේ විසින් වළඳා ඉවරවන ලද මේ දවල් අයින් කරන්න අවසරයි. මොනතරම් හිත පිනායන ප්‍රකාශයක්ද. මට ඒ අවස්ථාව හරියට දැනුණා හදවතට. ඉතින් ඒක දැන් අපි ගියාම දැන් ඒක අරන් ගිහිල්ලා ඊට පස්සේ අපි බුද්ධ පූජාව අස් කරන්න තැනක් තියෙනවා. ඒක බුද්ධ පූජාව අරන් ගිහලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අපි මේ පිළිබඳවත් කතා කරා පෙර වැඩසටහන් වල අරන් ගිහලා කොහාටද අපි ගොඩක් කට්ටිය හන දෙත මේ බුද්ධ පූජාවට මොකද කරන්නේ? ගිහිල්ලා එක්ක තිරසංගත සත්තුන්ට දානවා. එහෙම නැත්නම් බුදුහාමුදුරු දේශනා කරේ මේ ඉවත් කරපු දාණය එක්කෝ තනකොළ නැති බිමකට ගලක් උඩට හරි කොහේ හරි. එහෙම නැත්නම් මත්ස්‍යයෙන් අඩු සත්තු අඩු ජලයේ පා කරලා හරින්න. එච්චරයි. ධම්මදායද සූත්‍රය මේක පැහැදිලිව දේශනා කරලා මේක ධම්මදායද අටුවාවෙත් මේක තියෙනවා. අට කතාවේ පැහැදිලිව කියවලා බලන්න. එතකොට අපිට ඕන දේවල් කරන්න බෑ සාලි මහත්මයා. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මල් ආසනයක් වුණත් එහෙමයි. මල් අපි පූජා කරා නම් අපි මල පූජා කරලා මොකද්ද අපි ප්‍රාර්ථනා කරන්නේ? මේ මෙතන විදර්ශනා භාවනාවක් නේ තියෙන්නේ. පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතෙන් ලබයි මොක්කම්. භාග්‍යතුන් වහන්සේ වහන්සේට පූජා කරපු මේ මල මේ ලස්සන මල් පරවෙලා යන්නේ යම්සේද ඒ හා සමානව මගේ කයත් මිලාන වෙලා පරවෙලා නැති වෙලා විනාශ වෙනවා. ඕක තමයි අපි දකින්න ඕනේ මල් පූජාව තුලින්. ඒ කරලා මල්
මේ ආසන ගොඩ ගැහුවට හරියන්නේ නැහැ. ඒවා පිළිවෙලකට සාලිය මහත්ම සුද්ධ කරන. තමන් පූජාවක් තිබ්බනම් අනිවාර්යයෙන්ම තව කෙනෙකුට ඒ පූජාව තියන්න ඉස්සෙල්ලා ආසනේ සුද්ධ කරන්න ඕනේ. බුද්ධ පූජාව තිබ්බනම් තියලා ඒක එතන පල් වෙන්න තියන්නේ පරින්න. පෑන් භාජනේ තියන්න ස්වාමීනි අයි පෑන් කියන අපිට නිතර අවශ්‍යයි. පෑන් භාජනේ පීරිසයකින් වහලා තියන්න ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට නැවත වැළඳීම සඳහා මේ පෑන් භාජනේ ඉතුරු කරලා යන ඔබ වහන්සේ නැවත වළඳන්න. ඒකයි අපි හිතන්න ඕනේ. ඒ ටික අපි කරන්න ඕනේ. මෙහෙම නැතුව මේ බුද්ධ පූජා තියනවා කියලා සාලිමත් මේ තනිකර මිනිස්සු අනාවබෝධයෙන් කරන කටයුතු මේ කරන්නේ. එමතුමක් තියෙනවා මට ඊට කඩක් දෙන්න අයබෝවන්. අයබෝවන්. උපාසක මහත්තයා මම කිතුගල රත්නසේකර. උපාසකතුමනි මේ බුද්ධ පූජාව පූජා කිරීමේදී අපි 10 දෙනෙක් දානේ අරන් ආවනම් එතෙන්ට හැම කෙනාගේම ටික ටික අර පුංචි භාජනය පුරනවා. අනේ මගෙනුත් පොඩ්ඩක් බෙදන්න ඕනේ. මගෙනුත් පොඩ්ඩක් බෙදන්න ඕනේ. අන්න එතනත් ලොකු අපිළිවෙලක් සහ මේ ආහාර ද්‍රව්‍ය වල අප්‍රසන්න භාවයක් ඇති වෙනවා. මේ පිළිබඳව ඔබතුමාගේ අදහස දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි රත්සේකර මහත්මයා. ඔව් මහත්මයා මේ දැන් මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් අරගෙන ඉන්නේ බුදු පියාණන් වහන්සේට මේ බුද්ධ පූජාව තියන්න කියලා ඉක්මනට දැන් දානයක් අරන් ගියත් ඉක්මනට අරන් යන්නේ බුද්ධ පූජාවට කියලා. එතකොට ගහක ඉස්සරවම ගෙඩියක් හැදුනත් මේක බුද්ධ පූජාවට තියලා මිනිස්සුන්ගේ තාවතර කොච්චර සමාජය පිරුණා සාලිය මහත්මයා ඒ උතුම් ගුණාංග අපේ බෞද්ධ සමාජය තුළ තාමත් තියෙනවා. මතක් වෙනවා. බුදුහාමුදුරු මතක් වෙනවා. ඉස්සෙල්ලා බුද්ධ පූජාව තියන්න ඕනේ. එතකොට ඒ ගේන දේ ඒක පිළිවෙලකට ඒ පාත්‍රය තුල පිළිවෙලකට සක්කච්ඡන්දානන්දේති සකස් කරලා දන් දෙන්න ඕනේ. ඒක පිළිවෙලකට සකස් කරන්න ඕනේ. අඹ ගෙඩියක් ගෙනාව නම් අඹ ගෙඩිය ලස්සනට පොත් කපලා රැහැලා ස්වාමීන් වහන්සේලා වළඳන ක්‍රමයක් තියෙනවා. ලොකුවට කෑලි කපන්න බෑ. කෑලි කපන ප්‍රමාණයක් තියෙනවා. දැන් දෙන්නේ අර උඩ මේක කර ගහත් එක්ක සෙලපින්නයක් දාලා ගෙඩි පිටින් පූජා කරනවා. ඒක වැරදි. උන්වහන්සේලාට කැප ක්‍රමයක් තියෙනවා. මේවා විනය පිටකයේ කියවලා තේරුම් ගන්න ඕනේ. එතකොට ඒ පළතුරු කපන ක්‍රමයකුත් තියෙනවා සාලිය මහත්මයා. ඒක පිරිසුදු වෙලෙල්ල කපලා ඒ සියමිත ප්‍රමාණයේ කෑලි වලට කපලා ඒක පාත්‍රයට පිළිවෙලකට බෙදන්න. අර මිනිස්සු හැම එක්කනම ගේන එකෙන් ටික ටික පාත්‍රය ලස්සනට පිළිවෙලකට ඒක බෙදලා සකස් කරලා අරන් ගිහලා පූජා කරනවා. මොකද හැම මිනිස්සු නැත්නම් ඒකයි මනුස්සයට අසාධාරණයක් වෙනවනේ. එයා බොහොම ශ්‍රද්ධාවෙන් ගේන දේ අනේ මං ගෙනාපු දේ බුද්ධ පූජාවට තියාගන්න බැරි වුණා. ගත්තේ නැතන දැන් සමහර වෙලාවට දැන් අපි ගානට දෙනවා සමහර ඒවා තියෙන පූජාවට නුසුදුසුයි. සමහර වලට උන්න තේ එකක් හදාගෙන යනවා සාලිය මහත්මයා තේ එක හොඳටම නිමිලා. දැන් ඒක තියන්න බෑනේ පූජාවට. සමහර කට්ටිය දැන් අලුත් ස්ටයිල් එකනේ සාලිය මහත්මයා අර බෙහෙත් ඖෂධ පූජාව. ඉතින් අරන් ගිහලා බුදුහාමුදුරන්ට එහෙම වළඳන්න බෑනේ. අපි මේක යථාර්ථයේ තේරුම් ගන්න එපාය. අපි ප්‍රායෝගික වෙන්න එපාය. එහෙමනම් ගෑස් ලිපකුයි මේ සාස්පානුකුයි වතුර ටිකකුයි අරන් ගිහිල්ලත් පූජා කරන්න වෙනවානේ. මේ සමාවෙන්න ඕන මේ චෛත්‍ය වටත් මම දැකලා තියෙනවා කොළ එහෙම පූජා කරන චෛත්‍යයට. ඒක තමයි සාලිය මහත්මයා. ඒකත් එක්ක එහෙනම් අපි ගෑස් ලිපයි දෙන්න ඕන හදාගන්න. මේ දවස්වල ගෑස් අරන් යන්න බෑ පුපුරනවා. ඒ නිසා අපි මේවා ප්‍රඥාවෙන් අපිට මේකෙදී අපි බුදුරජාණන් වහන්සේ මේවා සකස් කරලා තම්බලා ඒක පිරිසුදු මේ පිළිවෙලකට අරන් ගිහලා සාලිය මහත්මයා පූජා කරන්න ඕනේ. මම දැකලා තියෙන සමහර චෛත්‍යයක ඔබතුමා කිව්වා වගේ කිරියාහාර මුට්ටිය පිටින් පූජා කරලා තියෙනවා. ඉතින් එහෙම පූජා කරන්න ඒවා බොහෝම පිළිවෙලකට මම ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මිනිසෙක් ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. අපේ මේ ಗುಣධර්ම දැන් වර්තමාන සමාජයෙන් බැහැර වෙලා සාලිමත් මේක තමයි හේතුව. හරියට අම්මා තාත්තට සලකන්නේ නැහැ. දැන් ඉස්සර අපේ ගම් වල තිබ්බනේ ගෙදර තාත්තට බත් බෙදන්නේ නැතුව කවුරුත් කන්නේ නැහනේ. තාත්තගේ දැන් එයා තාත්තා වැඩට ගිහිලා නම් එයා එන්න පරක් වුණා එයාගේ බත් එක බෙදලා වෙනම වහලා තියනවා වෙන මොකද ඒ තරම් ඔව් ගෙදර ප්‍රධානී හැටියට ගෙදර ප්‍රධාන ආදායම් මාර්ගයේ තාත්තනේ එයාට ඒ ගෞරවය තිබ්බා නමුත් වරු ගානේ නෑම්බිලියට හරි බත් ඇඳ දෙකක් දානවාමයි දාලා ඒක වෙන් කරලා වහලා තියලා තියෙනවා අග්‍ර කොටස ඒ ගෙදර එතකොට ඒවා සමාජයෙන් බැහැර වෙලා දැන් තාත්තා කෑවත් එකයි නැතත් එකයි ගෙදර උන්ද ඔක්කොටම ඉස්සෙල්ලා මුදුන් මතින් බෙදාගෙන කාලා දරුවොත් කාලා අර තාත්තාවම කන්න තියනවද නැද්ද දන්නේ යන්නේ ඒවා ඒ මේ යහපත් ගුණධර්ම අපේ සමාජයෙන් නිවසෙන් බැහැර වෙලා තියෙනවා. අර අයිතිවාසිකම් මිලන අය ඒවා පුරුදු කරගෙන තියෙන්නේ. ළඟට දෙන්න ඕනේ. ඔව්. ඕන්නම් කියලා බෙදාගෙන එහෙමනේ. ඒවා අපේ බෞද්ධ සමාජය තුළ තිබු බොහොම වැටිනා කියන දේ. දරුවෝට තේක හදාගන්න බැරිකම නෙමෙයි. ඇඳගාවට තේක ගෙනල්ලා ඇඳගාවට තේක කට හොදන්න වතුර එක පඩික්කම ඒ සියලු දේ ගැන සතුටින්නේ කලේ නේද වසු මහත්මයා. ඔව්. ඒක තමයි ඒ දැන් එතකොට ගෙදරින් එළියට යනකොට ගෙදර බිරිඳ තමන්ගේ ස්වාමියාට කකුල් දෙක අල්ල දන ගහලා වන්දලා. ඔව් දැන් අපේ ආරාමෙ තුන අපේ සියලු දෙනා මේ ඒ සියල්ල කරනවා. ඉතින් අපි හරි සතුටුයි. ඒ වගේ දේවල් දකින්නත් ආසයි.
එතකොට මාන්න කොච්චර දෙයක්ද ගෙදරට එනකොට බිරිඳ ඇවිල්ලා ඉක්මනට ස්වාමී කකුල් දෙක අල්ලලා වඳිනවා. දරුවෝ දන ගහලා වඳිනවා. වැඩිහිටියෙක් කෙනෙකුට වඳිනවා. ඒ තිබ්බ ಗುಣධර්ම අපෙන් බැහැර වෙලානේ. ඉතින් ගෙදර ඒවා බැහැර වුණාම බුදුහාමුදුරුවෝ ගණන් ගන්නෙත් නැහැ. එතකොට බුදුහාමුදුරුවන්ටත් පූජාව තියන්න ගියාම ඔය ඕනෑවට පාවට සමහර තැන්වල අපි දැකලා තියෙනවා මේ චූටි භාජනයකට තියෙනවා. සමහර වෙලාවට කිලිටි වෙච්ච මේ වැස්මාල් වලින් වහගෙන යනවා. පූජාවල් දවස් ගාණක් පල් වෙනවා. අර මං කියු විදිහට සාලි මහත්මයා ඒක අනිවාර්යයෙන්ම කළ යුතුමයි. අර මෙත්සිත පත්තරේ වැඩ කරන දරුවොත් කවුරුත් ආරාමයට ආපු වදින එක කියලා දෙදින්න වදින්න එහෙම නැත්නම් එයාලා හැංගීමෙන් කරන එක. ඒ කියන්නේ එයාලම කරන එකක්ද? ඒ සියලු දෙනාට ඒ කට්ටියට අපි බල කරලා නැහැ. ඒ කට්ටිය හුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ දකින්නදී වැඩිහිටියෝ කරන දේ දකින්නදී දැන් මේ අපේ නෝන ඇවිල්ලා මට වඳිනකොට යනකොට එනකොට දරුවෝ අනිවාර්යෙන් ඉබේට වැඳ වෙනවනේ. අනිත් ඉන්න කට්ටියට ඒ දීපේට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මෙව පුරුදු කරන්න. මේවා තමයි සාරධර්ම ගුණධර්ම අපේ නැති වෙච්ච දේවල් සාලි මහත්මයා. ඔය දේවල් ටික ගෙදරක හරියට සිද්ධ වෙනවා නම් බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා අපි හඳුනාගත්තා නම් අපිට උන්වහන්සේ තරම් මේ ලෝකේ වටින කෙනෙක් තවත් නැහැ සාලි මහත්මයා. එහෙම කරන දරුවන්ටත් හරියනවනේ නේද? නියත වශයෙන්ම. ඒ දරුවන්ට දැන් සමහරව කියනවානේ අනේ පිස්සු වඳින්න එපා ඔලු පාත් කරන්න ඕන එක එකාට එන හැම එකාටම එහෙම කියලා සමහර දැන් සමහර ගුරුවරුන්ට දැන් අපි අද මේ තත්වෙන් හිටියත් අපේ පාර ගුරු අපිට උගන්වපු ගුරුවරෙක් පාර යනකොට තවමත් අපි වඳිනවා අපි ගෞරව කරනවා. ඉතින් ඒ නිසා ඒක තියෙනවා. අපි පාසල් ඉස්සරහ අපිටත් යන්නේ හරි ගෞරවෙන්නේ නේද? වාහනයෙන් බහින්න බෑ. ඉස්සර අපි පාපදියෙන් ගියහම බහැලා යනවා ඉස්සර. දැන් අපි අදටත් අපි ඉගෙන ගත්ත ඉස්කෝලේ ගාමී යනකොට අපි නැගිටිනවා. නැගිටලා ගෞරව කරලා යන්නේ. අන්නේ උපස්ක මහත්මයා මට සමාවෙන්න ඕන දැන් අපි නිවහනින් පිට වෙලා යනකොට වඳින්න නැති වුණත් නිවහන දිහා බලලා ස්තුතිය පළ කරලා යන එක මිත්‍යාව නෙමෙයිනේ නේද? ඒකනේ දැන් බුදුරජාණන් වහන්සේ සාලි මහත්මයා අපිට පළවෙනි උගන්වපු පාඩම කෘතගුණ සැලකීමනේ. දැන් මේ ලෝකේ පළවෙනි බෝධි පූජාව තිබි බුදුරජාණන් වහන්සේනේ. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේට තමන්ට බුද්ධ රාජ්‍ය අභිෂේකයේ ලබන්න ඒ පිහිට වෙච්ච බෝධියටනේ දෙවෙනි සතියේ අනිමිසලෝචන පූජාව සිද්ධ කරේ. එහෙනම් උන්වහන්සේනේ අපිට මේ කෘතගුණ සැලකීමේ පාඩම කියලා දුන්නේ. එතකොට අද අපි බෝධි පූජා තියන්නේ මොනවටද? බුදුරජාණන් වහන්සේ බෝධි පූජා තිබෙ බෝධින් වහන්සේට කෘතගුණ සැලකීමක් හැටියට. අපි අද ගිහිලා බුදුහාමුදුරුවෝ සියල්ල අතහැරපු දේ බෝධින් වහන්සේ ගාවට ගිහිලා ප්‍රාර්ථනා කරනවානේ මේක අමු මිත්‍යාවක් නේ සාලි මහත්මයා. එතකොට බුදු පියාණන් වහන්සේට පහන පත්තු කරන පහන එහෙම දිශාවක් අවශ්‍ය නැහැ. තමන් මගෙන් වෙලාවකට නම් බුදු පිළිමෙත් තියන්න ඕනේ කොහෙද? ගෙදර සුදුසු තැන, හොඳම තැන. දැන් හොඳම තැන තියෙන රූපවාහිනියනේ. ඔව්. නේද? ගෙදර ඉස්සරහා හොඳම තැන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඒ පුද පූජා අපේ ගෙදර බුද්ධ ප්‍රතිමාවන් වහන්සේ නමක් තැන්පත් කරලා තියෙනවා කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා සමානයි. එතනින් ඉස්සරහින් යනකොට අපි සංවර වෙන්න ඕනේ, විනයගරුක වෙන්න ඕනේ. එතකොට බුද්ධ ප්‍රතිමාවන් ගාව අපි නටන්න කෑකෝ ගහන්න යන්නේ. ඒ වගේ ඒවා හරියට තියෙනවා නම් ඒ ගෙදර සංවරයේ විනය එහෙමම රැකෙනවනේ සාලිය මහත්මයා. නේද? අපිට කෑකෝ ගහන එක අනවශ්‍ය කතා බහ ඒ සියල්ලම ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සමානව අපි හිතනවා නම් බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කරලා තියෙන තැන ඒ සංවරයේ විනය එහෙමම ඇති වෙනවා. ඉතින් ඒක තමයි අපි ප්‍රගුණ කරන්න ඕනේ. එහෙම නැතුව බුදුහාමුදුරුවෝ කුස්සියේ තියලා දැන් අලුත් ස්ටයිල් එකක් තියෙනවා අර කණුඩ තියලා. ඔව්. හරිද? මේවා මේ කාලෙන් කාලට මුදල් උපයන්න එන දේවල්. දැන් ගොඩක් තැන්වල තියෙන බුදුහාමුදුරුවෝ කණුව උඩ ඉන්නේ. සමහර වෙලාවට ගස්සයට ගෙවල් වල මේ ඒ සමහරු කියනෝනේ මේ පහන එළිය කෙටෙන්න හොඳ නැහැ ඔක අනිත් පැත්ත අරන්න කියලා. එතකොට මිනිස්සු අනිත් පැත්ත අරනවා. අනිත් එක මේවා දැන් බුදුහාමුදුරුවෝ දැන් ප්‍රදර්ශන භාණ්ඩයක් කරලා. ගෙදර අලංකාරය සඳහා බුද්ධ ප්‍රතිමාව පාවිච්චි කරනවා. ඒක වැරදි සාලි මහත්මයා. බුද්ධ ප්‍රතිමාවන් කහන්සේ කියන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා සමානයි. ඒකට තියෙන බුද්ධ පූජාව ජීවමාන බුදුහාමුදුරුවන්ට තියෙනවා සමානයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණෙනි භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ සිටින අවස්ථාවේදීත් උන්වහන්සේ පිරිනුවන් පෑවට පස්සෙත් යම් තැනැත්තෙක් සම ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරයිද පුද පූජා පවත්වයිද ලැබෙන ආනිසංස එක හා සමානයි. එහෙමනම් අපිට බුද්ධ පූජාව තියෙනවා කියලා කියන්නේ අපි ජීවමාන බුදුහාමුදුරන්ට දානි පූජා කරනවා සමානයි. බුදුහාමුදුර අපේ ගෙදර වැඩ ඉන්නවා සමානයි. අපි හරියට ওই ටික කරනවා නම් සාලි මහත්මයා අපිට ඒකේ ආශිර්වාද ලැබෙනවා. කවදාකවත් බුද්ධ පූජාවේ ආනිසංස කාටවත් නවත්තන්න බෑ. මං අත්දැකීමෙන් කියන්නේ. අත්දැකීමෙන් කියන්නේ. කවමදාකවත් මගේ මේ ආරාමේ පටන් ගත්ත දවසේ ඉඳන් දැන් අවුරුදු 15ක් මගේ බුදුහාමුදුරුවෝ කවදාකවත් මම බඩගින්නේ තියලා නැහැ සාලි මහත්මයා. මම හිටියා හෝ නැතුවා හෝ ඒ පිළිවෙත් ටික
හරියටම සිද්ධ වෙනවා. යහපත් කිරීමේ ආනිසංස අනිවාර්යෙන් පෙරලා පසුපස එනවාමයි නේද? ඔව් ඉතින් කර්මඵලය අපි විශ්වාස කරන්න එපාය. ඉතින් ඒ නිසා ඔය නෑ කිය අඳෝනා කිය ඉන්නවට වඩා අපි තැන් වල ගිහිල්ලා දැන් ඔය ස්විප් අරගෙන ඕක ප්‍රාර්ථනා කරනවට වඩා කවදාකවත් ලැබෙන්නේ නැහැ. නිකන් බොරුවට මේ ගිහිල්ලා ඒ වගේ දැන් දේවල් කරන්න එපා. ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි ගත්තු ස්විප් ඔක්කොම වැටලා තියෙන්න බෙදාලි මහත්මයා. අපිට ධනෙ ලැබිලා නැත්තම් අපි කල යුත්තේ අපි දන් දෙන්න ඕනේ. බුද්ධ පූජාව තියන්න. බුද්ධ ප්‍රස්ථානය කරන්න. මහා සංඝරත්නයට දන් දෙන්න. නේද? දැන් අපිට දැන් විශේෂයෙන් මගෙන් අහපු ප්‍රශ්නයක් මම ඒක ඔව් අපි ඊළඟ මේ විනාඩි 25ක කාලේ අර දුරකථන නැමතුම් වලට උත්තර දෙන්න අවස්ථාව ගමු. අපි එමුනම් විරාමයට යන් අද 11 හිතපොතුනි 2022 වසරේ දවස් 11 තව ගිහින් තින් තවම අවුරුද්ද නැවුම්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම භාවිතයන් පිළිබඳව ඔබේ භාවිතය ඔබේ හැසිරීම පිළිබඳව වරක් දෙවරක් නෙවෙයි 100,000 වාරයක් හිතලා පෙරලා ජීවිතයේ පැවැත්ම අවබෝධ කරගෙන වැරදුණු තැන් වරද්දාගත්ත සහ වරද්දපු තැන් හරි විදියට අවබෝධ කරගෙන ජීවිතය සකස් කරගෙන ඉදිරියට යමු. සදා ඔබ ප්‍රබල තල්ලුවක් තමයි මේ දෙන්නේ කොහෙන්වත් ලැබෙන්නේ නැති සහ වෙළඳපොලෙන් මිලදී ගන්න බැරි. අද ඉන්නේ ආචාර්ය අනුරුද්ධ බණ්ඩාරුපාසකතුමා. අපි එතොතුනේ අවබෝධ කරගත යුතු මොනතරම් දේ තියනවාද? අපි අවබෝධයකින්ද යන්නේ. උපන්නාට මේලව වෙනෙනවා මිනා කියන කියමන සනාත වෙනවා. අපි ඔහේ යන ගමනක් යන්නේ. ඒ නිසා අපි විතක දුක් වෙනවා, ඇද වැටෙනවා, කනගාටු වෙනවා, අඬනවා, වැළපෙනවා, ජීවිතය අහිමි කරගන්නවා. හැබැයි මේ ජීවිතය යන ස්වභාවය අවබෝධ කරගත්තොත් ඇයි එහෙම වෙන්නේ අපිට කියන එක නිසි විදියට අවබෝධ වුණොත් හිතපොතුනි අපිට පුළුවන් ඒ ගමන් මඟ වෙනස් කරගන්න. හැඬීම් වැළපීම් ඒ වගේම දෙස් දීමින් දොස් කීමින් මේ දේවල් වලින් ඈත් වෙලා කම්පා වීම මේ දේවල් වලින් ඈත් වෙලා අපිට ජීවිතය හදා ගන්න පුළුවන්. හදාගෙන ලස්සනට ඉස්සරහට යන්න පුළුවන්. අන්න ඒ දැනුවත් භාවය තමයි අපි සිදු කරන්නේ හැම මොහොතකම. අදත් අපි මේ සසුන කාලීන සංවාද මණ්ඩපය තුළ සිදු කරන්නේ එය. අපිට දායකත්වයේ සපයන්නේ පොල්ගහවෙල මැටිකුඹුර උඩත්තඹ තලවත්තේ එකතර පාර මෛත්‍රී සේවනාරාමේ ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ මිත්සිත පුවත්පත සෑම බෞද්ධයෙකු විසින්ම කියවිය යුතු සාරගර්භ ලිපි වලින් පෝෂිත පුවත්පත මිත්සිත සෑම පුරපසළොස්වක පොහෝ දිනකම මිත්සිත පුවත්පත නිකුත් වෙනවා. වෙළඳ පොළට නිකුත් කරන්නේ නැහැ කියලා එකයි අපි දන්නේ. මොකද එය ගෞරවනීය පුවත්පතක් නිසා. ඒ නිසා ඔබ නිවසට ගෙන්වා ගන්න පුළුවන් පුවත්පත කතා කරන්න 037 2051 222 037 2051 දුරකථන අංකයෙන්. අද ඉන්නේ ආචාර්ය අනුරුද්ධ බණ්ඩාරුපාසකතුමා. දෙවනි සතිය අනිවාර්යයෙන්ම එතුමා සහභාගී වෙන්නේ දායකත්වයේ සපීමින්. දුරකථන ඇමතුම් දැන් මේ මැදිරියට නෙමෙයි වැඩසටහනෙන් පස්සේ ඇමතුම් ලබා දෙමින් ආපු ප්‍රශ්න කිහිපයකුත් තියෙනවා ඔබතුමාට. ඒවා අපි විමසාගමු. හුඟක් දෙනෙක් කියන කතාවක් දානමාන දීමේදී තේන තැනටම දෙන්න ඕනේ නැහැ. මුකුත් නොලැබෙන තැන් වුණ තරම් තියෙනවා. අපි ඒ තැන් වලට දෙමු. විශේෂයෙන් මේ වැඩිහිටි නිවාස, ළමා නිවාස, ආබාධිත දරුවෝ ඉන්න නිවාස වලට දාන දෙන එක හොඳයි. ඒක වැඩි කුසලයක් හිමි වෙනවා කියලා සමහරුන්ගේ මතයක් තියෙනවා. මේක ඇත්තද නැත්තද කියන කාරණාව. ඒ වගේම තව යමුතමකින් සඳහන් වෙලා තිබුණා මියගිය දෙමව්පියන්ට ඥාතීන්ට ගෙදරදීම පින්දීම හොඳයිද? සමහර ගෙදරට අරක් ගන්නවා. මේ කට්ටිය යන්නේ නැහැ. එහෙම මතක් තියෙනවා. හැබැයි ඉතින් මරණය අරන් යනකොට නම් කෑ ගහනවා යන්න එපා ඉන්න කියලා. එහෙම දැන් තියෙනවා. ඔව් සාරිය මහත්මයා මම හිතන්නේ කාලෝචිත ප්‍රශ්න දෙකක් මේවා මිනිස්සුන්ට. මට අමතකට අවස්ථාව දෙන්න. අයිබෝවන්. අයිබෝවන්. ඔව්. මම හලාව ප්‍රදේශයෙන් කතා කරන්නේ පූජකතුමෙක්. ඒ කියන්නේ සියතුමෙක් නම සඳහන් කරතුනේ නේද? හොඳයි පූජකතුමනි, හොඳයි ප්‍රීතුමනි. මෙහෙමයි මාත්‍යා දැන් අපි හැවිල්ලා මේ ශ්‍රී ලාංකිකයෝ විදියට මුලින්ම කියන්න ඕන මම මේ මගේ ධර්මයේ පිළිබඳව මේ අපහැදීමකින් එහෙම නෙවෙයි කතා කරන්නේ. නමුත් අපි බොහෝ පිරිසක් යමක් ගන්න පුළුවන් වැඩසටහන් ප්‍රචාරය කරන මේ මාධ්‍යයක් විදිහට අපි රංගිරි අහනවා නිතර. මෙහෙමයි මාත්‍යා දැන් අපි පුරා කාලේ අපි දැකපු බෞද්ධ සංස්කෘතියේ මේ දේවල් නිසා තමයි අපිට පැහැදිලිව තියෙන්නේ.
ඉතින් දැන් අපි ඕන තැනක ගියාම අපි කියන්නේ දැන් අපි වතිකානේට උනා ගියාම අපි කතා කරන්නේ මේ රටේ මේ බෞද්ධ සංස්කෘතිය ගැන. ඒකනේ දැන් මගේ ආගම කතෝලික වුණාට මගේ සංස්කෘතිය බෞද්ධනේ. ඉතින් අපි බෞද්ධ දහම පිළිබඳව ලොකු පැහැදීමක් අපිට තියෙනවා. මොකද ඒ කාලේ අපි දැකපු දේවල් අනුව අපිට මේ ඒ බෞද්ධ ආගමික නායකයෝ බෞද්ධ අය හැසිරුණ හැටි. නමුත් වර්තමානයේ දැන් අපේ මේ රටේ ඉන්න අන්‍යාගමික අයට මේ අවබෝධයක් ලබා ගන්න විදිහක් නැහැ. මහා විචූර්ණ ගොඩක් නේ තියෙන්නේ. මේක මම මේ සමාවෙන්න ඕන විවේචනයක් නෙවෙයි. නෑ. ඉතින් ඒක නිසා දැන් මම මගේ අක්ෂේ වැඩ කරන කටයුතු කරන පූජකවරයා ලැබපු තරුණ පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ බුද්ධහම ගැන කිසිම හැඟීමක් නැහැ. ඒ කියන්නේ මේ අවබෝධයක් නැහැ. ඒ කියන්නේ මේ දැන් අපි යම් අවබෝධයක් දෙනවා අපේ රටේ සංස්කෘතිය පිළිබඳව. ඒ දුන්නා වුණත් මේ සමාජයෙන් ගන්න දෙයක් නැහැ කියන එක තමයි ඒගොල්ලන්ගේ නිකන් ඒ අදහස් වලින් තේරෙන්නේ. එහෙම කියලා නැහැ. ඉතින් ඒක නිසා ඇත්තටම අර ඔය ඇවිල්ලා ඉන්න මහත්මයා ඒ කියනවා වගේ ඉතින් මේ ඇත්තම මිනිස්සු යන්නේ වෙන මාවතක. ඉතින් හිතන්නකෝ අපිට මේ ආඩම්බරෙන් කියන්න පුළුවන් සංස්කෘතියක් නේ තියෙන්නේ. ඉතින් අපි උනත් දැන් හිතන්න මේ පෞගිය නත්තල් දේව මෙහෙයට අපේ අධිරතුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් කිව්වා. නත්තල් දේව මෙහෙය කියන්නේ විශේෂ දේව මෙහෙයක්. එතෙන්දී ඒ කියන්නේ අපිට මෙහෙන් ගන්න දෙයක් තියෙනවා කියන එකනේ. ඉතින් ඒක අපි අවබෝධ කරගත්තොත් මේ තරුණ පිරිසට මේ අලුත් අයට ඒක අවබෝධ කරගන්න පුළුවන් විදිහට හැසිරෙන්නේ නැහැ. මේක විවේචනයක් නෙවෙයි. අදහස් දැක්වීමක්. ඉතින් ඒක නිසා අර එතුමා කියන එකට මාත් එකඟයි. මොකද මේ රටේ ඒ සංස්කෘතිය අපි පිළිබිඹු කරන්න ඕන. ලෝකෙ මිනිස්සු අපේ රටට එන්නේ ඒව බලන්න. ඒ සංස්කෘතිය අපේ උරුමයන් මේ නටන මේ දේවල් බලන්න. අපි ආවා අපේ විශේෂ නියෝජිතයෙක්වත් අපි එක්කන් යන්නේ දරණමාලිගාවට අපේ මේ සංස්කෘතික දේවල් පෙන්වන්න. ඉතින් ඒක නිසා මේ ඇත්තටම එතුමා කියනවා වගේ ලොකු වෙනසක් වෙන්න ඕන. පොඩි වෙනසක් නෙවෙයි. ඉතින් ඒක එහෙම වුණොත් තමයි ඇත්තටම අපිට මේ කතෝලික හැටියට අපිට ලොකු හිතේ අමාරුවක් තියෙනවා. මොකද මේ රටේ බෞද්ධ සංස්කෘතිය විනාශ වුණත් පස්සේ අපේ ආගම් පවතින්නේ නැහැ. ඇත්ත කතාව ඒකයි. ඒක නිසා මේක තේරුම් අරගෙන ඒ අදාළ අයවත් තේරුම් ගන්නේ කියන මේ අපි මේ අලුත් අවුරුද්දේ ප්‍රාර්ථනා කරමු. අර එතුමා කිව්වා වගේ ප්‍රාර්ථනා කරාට සිද්ධ වෙන්නේ නැහැ. ඒවත් කටයුතු කරමු. හොඳයි බොහොම ස්තුතියි අවස්ථාව දුන්නාට. බොහොම ස්තුතියි පියතුමා කතා කළාට මම හිතනවා අපි ආමන්ත්‍රණය හරි ඇති පියතුමා කියලා කිව්වහම ඔය හඬින්ම මේ පණිවිඩයේ දීපු ගැන හරි සතුටු වෙනවා. අපේ සියලු දෙනාටම අපේ මහා සංඝයා වහන්සේ ඇතුළේ විචූර්ණ කරන අපේ සියලු දෙනාටම හොඳ පණිවිඩයක් ලැබුණයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම මමත් ඒ පියතුමන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අන්‍යාගමික පූජකතුමන්ලා මම බොහොම ළඟින් ඇසුරු කරනවා. ඔබතුමා දකින්න ඇති අපේ ආරාමෙදිත් පහුගිය දවසක අපේ සලාම් සවර්ජා පූජකතුමා ඉස්ලාම් පූජකතුමා අපි බොහොම එකට එකතු වෙලා කටයුතු කරන්නේ. ඒ වගේම කතෝලික පියතුමන්ලා පූජකතුමන්ලා අපි එකට එකතු වෙලා අපි අදහස් සුවමාර්ග කරගන්නවා. අපි ධර්මය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මෙතුමා මම හිතන්නේ හොඳ අවබෝධයක් තිබුණ අපේ පූජකතුමෙක්. එතුමාට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී මම ඉතාමත්ම නිහතමානීව පුද කරනවා. අපේ අර බෞද්ධ සංස්කෘතිය පිළිබඳව එතකොට අපි හැම කෙනෙක්ම හැම ආගමිකම කෙනෙක්ම අපේ මේ රට තුල නිර්මාණය වෙලා තියෙන බෞද්ධ සංස්කෘතියට ගරු කරනවා. පූර්වාදර්ශ ගන්න පුළුවන් අය විදිහට අපි හැසිරෙන්නම ඕනේ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා අපිට මේ අපේ තියෙන මිත්‍යාවන් අපි බැහැර කරලා නිවැරදි දේ නිවැරදිව දකින්න සහ අගය කරන්න අපි කටයුතු කරන්නට ඕනේ. ඒ වගේම ඔබතුමා යොමු කරපු ප්‍රශ්න දෙක විශේෂයෙන් මේකට මම පිළිතුරු සපයන්නම ඕනේ. දක්ෂිණ විභංග සූත්‍රයේදී සාලිය මහත්මයා මේ පුද්ගලික දාන 14ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවසාන දාණය තමයි තිරසංගත සත්වයෙකුට දෙන දාණය. ඒ දාණයට ආත්ම 100ක් විපාක ලැබෙනවා කියලා තමයි දක්ෂිණ විභංග සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. දාන වර්ග 14ක් පුද්ගලික දාන 14ක් තියෙනවා. එතකොට මේකෙන් පළවෙනි දාණය තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීම. මහත්ඵල මහනිසංස ගෙන දෙන දාණය. දක්ෂිණ විභංග සූත්‍රයේ තව පැහැදිලි වෙනවා මේ දාන දෙන ක්‍රම දෙකක් පිළිබඳව පූජා බුද්ධියෙන් සහ අනුග්‍රහ බුද්ධියෙන් පෙර වැඩසටහනක් කතා කරා. එතකොට දහලිය මහත්මයා පූජා බුද්ධියෙන් දන් දෙනවා කියලා කියන්නේ තමන්ට වඩා උසස් ගුණධර්ම වලින් යුක්ත උතුමන් වහන්සේලාට දානය දෙන එක. මේක හොඳට මතක තියාගන්න. අපි
බුදුරජාන් වහන්සේට දානි දීලා සාලිය මහත්මයා අපි දන ගහලා වඳිනවා. අදිවාසයේ තුනෝ බන්තේ අනුකම්පං උපාදාය කියන අපි දැන් මේක මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පූජාව මේ දාණය නැත්තම් මේ පූජා වස්තු පිළිගන්න අපිට අනුග්‍රහ පිලිස කියලා අපි වන්දනා කරනවා. ඒක තමයි පූජා බුද්ධියෙන් දන් දෙනවා කියලා කියන්නේ. අනුග්‍රහ බුද්ධියෙන් දන් දෙනවා කියලා කියන්නේ අපි ඔය දුකී මගේ යාචකාදීන්ට දන් දෙනවා යමක් දෙනවා. ඒ අය අපිට දන ගහලා වඳිනවා. වන්දනා කරලා තමයි ඒ කට්ටිය අපෙන් යමක් ගන්නෙ. තමයි මුතුමත් වෙන අවස්ථාවදී මොනේද කාලය අඩු වුණා. අයිබෝවන්. අයිබෝවන් දැන් මේ සාකච්ඡාව අතරතුරදී මට අහුම්කම් දෙන්න ලැබුණා මොහුණු පොතේ තිබුණ සිද්ධියක් සම්බන්ධව සංඝ රත්නයේ හාමුදුරුවෝ කීප නමක් ලොතරැයි පත් ටිකට් මිලදී ගන්න අවස්ථාවක්. දැන් මමත් ඒක දැක්ක. මමත් යම්කිසි අදහසකුත් ඒකට මම ඉදිරිපත් කරා. ඉතින් අද මේ தත්ත්වයට පත් වෙලා තියෙන්නේ මේ සංඝ රත්නය මේ தත්ත්වයට ඇද දාලා තියෙන්නේ මම හිතන්නේ දේශපාලන ක්‍රමයේ මෙතන වරදක් තියෙනවා. මොකද සියලුම දේශපාලකයන් සංඝ රත්නය උපයෝගී කරගන්නවා ඒ අයගේ ඡන්ද ව්‍යාපාර වලට. ඉතින් අපි මේ මහානායකවරුත් එක්ක සාකච්ඡා කරලා යම්කිසි මට්ටමකට අද මේ ශාසනය පිරිසිදු කිරීමක අවශ්‍යතාවය තියෙනවා. ඉතින් මම හිතනවා ඒකට අපි අවධානය යොමු කළ යුතු වෙනවා. මොකද දේශපාලනට සම්බන්ධ වීම තහනම් කරන්න ඕනේ. ඒ වගේ කටයුතු කළොත් තමයි මම හිතන්නේ අපිට මේ ශාසනය තවදුරටත් ලෝකයටත් ශාසනයෙන් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ලංකාවේ මම හිතන්නේ බුද්ධ ධර්ම පිළිගන්නේ නැති මට්ටමකට පත් වේගෙන යන තත්ත්වයක් තමයි තියෙන්නේ. මහත්තයා කොහෙන්ද? මම උකුලෙන් පරාක්‍රමලකට. හොඳයි මහත්මයා හොඳයි. පුතුමාගේ අදහස අපේ මහානායක ස්වාමින් වහන්සේලා ඇතුළු වකිකයුතු ස්වාමින් වහන්සේලාට සහ බලධාරීන්ට ඇසේවා. ඔව් පරාක්‍රම මහත්මයා ඉදිරිපත් කරපු ප්‍රශ්නේ අපි මේක සාකච්ඡා කරපු දෙයක් සාලිමත් මම මේකෙදි මේ විශේෂයෙන් මම අපේ හැම දෙයක්ම කියන තමයි තමන් කවුද කියලා හඳුනාගෙන තමන්ගේ භූමිකාව තුළ හැසිරිය යුතුයි. එතකොට භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේගේ භූමිකාව තේරුම් අරගෙන මම උපාසකෙක් හැටියට මම ඔබතුමා මාධ්‍යවේදියෙක් හැටියට ශිෂ්‍යයෙක් දෙමව්පියෙක් අම්මා කෙනෙක් මම අම්මා කෙනෙක් කියන භූමිකාව තේරුම් අරගෙන ඊට අදාළ කටයුතු කළ යුතුයි. අම්මා කෙනෙක් ඒ භූමිකාවෙන් බැහැරව කටයුතු කරනවා නම් තමන්ගේ මේ දරුවෝ හදා ගන්න බෑ. තාත්තා කෙනෙක් වෙච්චාම තමන් තාත්තා කෙනෙක් කියන භූමිකාව හඳුනාගෙන ඒ තුල හැසිරෙන්න ඕන. තාත්තා කෙනෙක් කළ යුතු දේ කළ යුතුයි, බැහැර කළ යුතුයි, නොකළ යුතු දේ බැහැර කළ යුතුයි. ඉතින් ඒ දේ කරගන්න හැම කෙනෙක්ම මේ දේ කරනවා නම් සාලිය මහත්මයා මේ සමාජය හදනවා කියන එක ලොකු වැඩක් නෙවෙයි. දාන ගැන කතා කරමින් එතකොට දැන් අනුග්‍රහ බුද්ධියෙන් දන් දෙනවා කියලා කියන්නේ අපි දුකී මගේ යාචකාදී කරන යම් කාට හරි දානයක් දෙනකොට එයා අපිට වඳිනවා. එයා වෙනවා ඒක අනුග්‍රහ බුද්ධියෙන්. දැන් බල්ලෙකුට අපි මොන හරි කන් ටිකක් දුන්නත් ඌ වල්ගේ වනනවා. ඉතින් ඒ වගේ මේක තේරුම් ගන්න ඕනේ. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අර මහා ප්‍රජාපති ගෞතමින් වහන්සේ චීවරයක් සකස් කරගෙන බුදුරජාණන් වහන්සේට පූජා කරන්න දෙනකොට කිව්වේ ගෞතමී ඔක සංඝයාට පූජා කරන්න. එතකොට මට පූජා කරා සමානයි. ඉතින් ඒ වගේ මේ මහා සංඝ රත්නයට දම්පැන් පූජා කරන එක දැන් කියන අනේ හාමුදුරන්ට දන් දීලා වැඩන්නේ ඊට වඩා හොඳයි මහලුන් මණ්ඩපකට දෙනවා. මේකත් මිත්‍යාවක්. ධර්මය නොදන්නාකම. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නම් මහා සංඝයාට දන් දෙන එක මහත්ඵලයි මහනිසංසයි කියලා. අපිට පින වැඩියෙන් තියෙන තමන්ගේ අම්මට තාත්තට පින් අනුමෝදන් කරන්න නම් දැන් අපි තේරුම් ගන්න මං කියන්නේ අර තැන් වලට දෙන්න එපා කියන එක නෙවෙයි. මේ දාණය මහත්ඵලයි මහනිසංසයි මහා සංඝයාට දෙනදී. එතකොට මේ දෙන දේ පිළිබඳව මහා සංඝයාට දෙන උන්වහන්සේගේ සමහර කට්ටිය ඉන්නවා සීලය හොයන්න යනවා. අඩුපාඩු හොයන්න යනවා. දෙන බෙඩ්ෂීට් එක කොහෙටද ගියේ කියලා හොයනවා. මේවා අපිට කපලා දෙනවා. කපලා මේක අපිට අදාළම නැහැ. අපි දෙන්නේ පන්සලින් ආවුනට නෙමෙයි සරිත් මුගලන් පරම්පරාවෙන් එන මහා සංඝ සතු කොට පූජා කරනවා කියන්නේ සංඝයාට අපි සතු දේ ආශාවත හැරලා සංඝයාට පූජා කරනවා සංඝ සතු කරනවා. එතකොට සංඝ සතු කරන දේ ඒක මහත්ඵලයි මහනිසංසයි. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව සංඝයාට උන්වහන්සේගේ අපිට සීලය ඒව අපිට අදාළ නැහැ. අපි දෙන්නේ සංඝයාට නම් අතීත අනාගත වර්තමාන තුන් කාලයටමයි මහා සංඝරත්නයට අපි මේක පූජා කරන්නේ. සංඝ සතු කොට. මේක මහත්ඵලයි මහනිසංසයි. එතකොට අපි කියනවා අනේ ඊට වඩා හොඳයි අපි මේ ගිහිල්ලා මාළු. ඒ කට්ටියට අද මාළු නිවාසයක කොටු වෙලා ඉන්නේ ඇයි? සංසාරගත අකුසල කර්ම විපාකයක් සාලි මහත්මයා මේ ළමා නිවාසයක අම්මා තාත්තා නැතුව ඇයි දුක් විඳින්නේ? සංසාරගත අකුසලයක ප්‍රතිඵලයක් මේ. එයාටත් අපි දන් දෙන්න ඕනේ. නමුත් මහා සංඝයාට නොදී
අතෙන්ට දෙනවා නම් ඒක වැරදි. මේක තේරුම් ගන්න ඕන. මහා සංඝයාට නොදී පළමු කොට අතෙන්ට දෙන්න යනවා නම් ඒක වැරදි. ඒ නිසා ඒ තැන් වලට දෙන්න පළමු කොට මහා සංඝයාට දෙන දාණය ශ්‍රේෂ්ඨයි. මේක දක්ෂිණ විභංග සූත්‍රයේ අරගෙන කියවන්න මේක පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මේ දාන 14 මොකක්ද කියලා පුද්ගලික දාන 14. ඉතින් ඒ නිසා මේ එක ප්‍රශ්නයක්. මිනිසුන්ට තියෙන ප්‍රශ්න මේ. ඉතින් ඒ නිසා අනිත් එක තමයි මළගිය ඥාතීන්ට gedara පින් දෙන්න හොඳද? ඕක ගොඩක් අය අහන ප්‍රශ්නයක්. විවිධ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම දේශනාවලදීත් මේක මෙයනවා. මම අත්දැකීමෙන් කියන්නේ මම මේ පිළිබඳව කටයුතු කරන කෙනෙක් හැටියට මළගිය ඥාතීන්ට පින් දුන්නාට පින් අනුමෝදන් කරගන්න පුළුවන් පින් ලැබෙන්නේ පරදත්තුපජීවී කියන പ്രേත කොට්ටාශ ඉපදිලා ඉන්න ඥාතීන්ට විතරයි. ඒ නිසා අනිත් අයට පින් ගන්න බෑ. සාදී මහත්මයා බල්ලෙකුට මේ බත් කන්න දුන්නොත් බලු රංචුවක් ගෙදරට එනවා. ඒ වගේ තමයි මළගිය ඥාතීන්ටත් පින් දෙන්න පටන් ගත්තොත් ගෙදර දෙන්න එපා කියන එක නෙමෙයි. අපි හැම වෙලේම අපි පොදු පූජා පවත්වන්නේ, අපි බුදුන් වඳින්නේ, අපි මල් පූජා කරන්නේ මැරිච්ච අයට පින් දෙන්න නෙමෙයි. ඒක අපිට. ඒ කට්ටිය ඉන්න කාලේ ඒවා කරගත්තා නම් හරියට අද සතර අපාගත උප්පත්තියක් ලබන්නේ පෙරේත වෙලා ඉපදෙන්නේ නැහැ. පින් දෙන්න ඕනෙත් නැහැ නේද? එයාලා හරියට ඒ දේ කරා නම් පෙරේත වෙලා ඉපදෙන්නේ නැහැ නේ. දන් දීපු නැති නිසා, පෙරේතකමෙන් හිටපු නිසා, අතහැර ගන්න බැරි වෙච්ච නිසා, භෞතික සහ මානව සම්පත් වල ඇලිලා හිටපු නිසා මැරිලා ගිහලා පෙරේත වෙලා ඉපදිලා ඉන්නවා. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ. අපි ඒ අයට පින් දෙනවා නම් අපි කොහේ හරි පින්කමක් කරලා. අනිත් එක සාලිමත්ම අපි පින් දෙන්න කොහෙද පින් තියෙන්නේ? අපි බුදුන් වදින්න ගිහිල්ලා තනිකර බොරුවක් නේ කරන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියනවා. කිව්වට බුදුන් දහම් සංඝුන් සරණ ගිහිල්ලා නැහනේ. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ උන්වහන්සේ පිළිගන්නවා කියන එකයි. ධර්ම රත්නයේ සරණ යනවා කියන්නේ ධර්ම රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිගන්නවා කියන එකයි. සංඝං සරණං ගච්ඡාමි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිගන්නවා කියන එකයි. දැන් කවුද පිළිගන්නේ? බුදුහාමුදුරුවෝ පිළිගන්නවද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ පිළිගන්නවද? බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පිළිගන්නවද? නැහැ. එහෙනම් අපි මෙතනත් කියන්නේ බොරුවක් නේ. ඊට පස්සේ පාණාතිපාත අදින්නා දාන කාමින පන්සිල් කියවනවා. රකින්නවද? නැහැ. කේවට පින් රැස් වෙන්නේ නැහැ. රැකීමෙනුයි පින් රැස් වෙන්නේ. කුසල් වැඩෙන්නේ. එහෙමනම් අපි තව කෙනෙකුට පින් දෙන්න පින් රැස් කරලා තියෙන්න ඕනේ. පින් රැස් කරලා නැත්නම් තව කෙනෙකුට අපිට දෙන්න දෙයක් නැහැනේ. මං සාලේ මහත්තයාට ආරාධනා කරනවා අපේ දිහා කෑමකට එන්න කියලා. කෑමකට එන්න කියලා ආරාධනා කරලා ඔබතුමා ඉතින් බොහෝ බලාපොරොත්තු වෙනවා. දැන් ඉතින් අපිට දැන් පාසකතුමාලා දිහාට ගියාම කෑම ලැබෙයි කියලා එනවා. අඬ ගහලා හිටන් කන්න දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? බැන බැන එනවනේ. ඒ වගේ තමයි මළගිය ඥාතින්ටත් පින් දෙනවා. ඇවිල්ලා බලනවා පින් නැහැ. එතකොට මොකද කරන්නේ? මුං මාව රැවට්ටුවා කියලා තවත් තරහින් කරදර වැඩි වෙනවා. මේක තමයි යථාර්ථය, මේක තමයි ඇත්ත. ඒ නිසා ඒ පින් අපේක්ෂිතය ටිකක් අමනාපින් වගේ නැත් ටික හොඳයි නෙමෙයිනේ. පින් අපේක්ෂා කරනවා නම් හොඳයි නම් පින් අරන් යනවනේ. අරන් යනවනේ. ඉතින් පින් නොකරපු හින්දානේ සාරිවත් පින් ඕනේ නේ. ඕනේ. ඉතින් ඒ අරකයි වෙන්නේ. එතකොට අපි යාළුවට තරහ යන්න බෝ. දැන් අපි මල් පූජා කරන්න ගිහිල්ලා බොරුවක් නේ කරන්නේ. මල් පූජා කරනවා කියලා අපි දැන් ඒකේ යථාර්ථය අපි දකින්නේ. බොරුවට ගමකට තියෙන ගාථා කියනවා. දැන් භාවනා කර කර ඉන්නවා. භාවනා කරලා දැන් මෛත්‍රී භාවනා කරන සියලු සත්වයන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා කිය ඉඳලා එළියට ඇවිල්ලා කියන පුතේ කටට රහට කන්න කරෝල කෑල්ලක්වත් නැද්ද, හාල් මැස්සෙක්වත් එල් දාලා ගනින්කෝ කියලා කියනවා. දැන් එතකොට මොකද්ද කරපු මෛත්‍රිය? බොරුවක් නේ කරන්නේ සාලිය මහත්මයා. අර මේ සමහර කෙනෙක් දෙනෙමෙති අර සිල් ගන්න ඉඳ ගන්න ඇතිරිල්ලවත් තාකටවත් වාඩි වෙන්න දෙන්නේ නැහැ. අපි සුදු සමහරවත් ඒ ස්ථානයත් තමන් වෙන් කරගෙන තියෙන්නේ. සමහර තැන්වල බුද්ධ පූජාව තියන්න ගිහිල්ලා රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනවා. තමන් සිල් සමාදන් වෙන්න කියලා සදාකාලිකව තමන්ගේ කනුව හේතු වෙන කනුව ඒකමයි. ඒක වෙන කාටවත් දෙන්න බෑ. කවුරු හරි එතන දාලා තිබ්බොත් පැදුර හරිය ඉඳ ගන්න මේ ඒක අයින් කරලා පැත්තකට ඇදලා විසික්ක කරලා බෑග් එක විසික් කරලා එතන වාඩි වෙනවා. එතන අයිති අරන් දින්නේ. අරන් තියෙන්නේ. සමහර කට්ටිය බුද්ධ පූජාව හදනවා, සකස් කරනවා. බුද්ධ පූජාව සකස් කරගෙන මත ගැටුම් ඇති කරගෙන රණ්ඩු වෙනවා. කොහොම නෙවෙයි ගන්න මෙහෙම. අපි මම හැමදාම මං කියන දෙයක් තමයි සාලිමත්ම කාටවත් නියෝග දෙන්න එපා, යෝජනා කරන්න. අපි මේක කරමු. මේක කරන්න කියන්න එපා. අපි මේක කරමු. ඔය බුද්ධ පූජා මෙහෙම සකස් කරමු. ආව කොහොම කරන්න? මෙහෙම කරන්න. එහෙම නියෝග දෙන්න එපා. එතකොට මිනිස්සුන්ගේ අර අපි හැම කෙනාම යෝජනා ක්‍රියාත්මක නොවන තැන තියෙනවා. අපි ඒක හරියට අපි එතන ඉඳගෙන ඒ දේ කරනවා. මම අත්දැකීම් කියන්නේ සාලිමත් මම කවදාකවත් මම කාටවත් නියෝග දෙන්නේ නැහැ. අපි මේක කරමු. අපි එකතු වෙලා කරන්නේ. ඉතින් මම යෝජනා කරනකොට අනිත් කට්ටිය කරලා ඉවරයි වැඩි.
ඉතින් ඒ නිසා එම බුද්ධිමත් පිරිසක් මුණ ගැහිච්ච එක හොඳයි. ඔය කල්යාණ මිත්‍ර සේවනය කියන එපාය. එතෙන් දෙක තියෙන්නේ එහෙමයි නේද? ඒක වෙන්නේ. එතකොට අපිට මගේ ඥාතීන්ද දෙමව්පියෝද සහෝදරයෝද මේ ප්‍රතිපත්ති වල නැත්තම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ඉතින් කටයුතු කරන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ මස්සිනත් මාමණ්ඩියත් අද අපාගත උනේ උන්වහන්සේ ඇසුරින්දලත් කල්යාණ මිත්‍ර සේවනය ලැබුණු නැති නිසානේ. ඒතර මහා මංගල සූත්‍රයේ අසේවනාච බාලනන් බාලසර අයින් කරන්න එපා සාලිමාත් මේක තමන්ගේ අම්මද දරුවෝද බිරිඳද ස්වාමියාද දන්නේ බාලඇසුරන තමන්ට විපතක් නම් කරන්නේ තමන් සතර පායට නම් දක්වන්නේ ඒ ඇසුරෙන් අයින් වෙන්න එපායි. ඒක කියා හිටියට වැඩක් නැහැ නේ. අසේවනාච බාලනන් පණ්ඩිතානංච සේවන පණ්ඩිත ඇසුර ලබන්න ඕනේ. ඒක පාරේ යන දුගියෙක් හරි ගාව හරි ගුණධර්ම තියෙනවා නම් අර නන්දමාලි මහත්මියගේ සින්දුවකුත් තියෙන්නේ නේද මේ අර සුදුසුකම් නැති කෙනෙක් නම් මේ එලවලා දාන්න කියලා වෙනත් ජාතිය කෙනෙක් වුණත් කමන්නේ ඒවා මාධ්‍යවල ප්‍රචාරය වෙන්නේ නැහැ තහනමට ලක් වෙච්චානේ. ඉතින් ඒ වගේ ඒවා අපි දකින්න ඕනේ. ඉතින් ඒ නිසා දුකියෙක් වුණත් මොකද පුටුව දිනුවද මොකද එහෙම තියෙනවා ලස්සනට. ඉතින් ඒ නිසා අපිට මේවා නිසි තමන්ට ඇසුරු කරන්න සුදුසු පිරිසක් තමන් හදා ගන්න ඕනේ. ඒක තමයි ඒක අතේ ඇඟිලි ගන්නට උනාට ප්‍රශ්නයක් නැහැ. මහා පිරිවරක් ඕනේ නැහැ නේද? බුදු පියාණන්සේ දේශනා කළේ සාලි මහත්මයා. තමන් හා සමාන ಗುಣධර්ම හෝ ඊට වඩා ಗುಣධර්ම නැති කෙනෙක් ඉන්නවා නම් තමන් හුදකලාව ඉන්න කියලානේ. ඉතින් ඒ නිසා පැත්තකට වෙලා ඉන්න එක නුවන්ට හුරි. දැන් අපිට මම මෙච්චර රට හැමතැනම ලෝකෙ හැමතැනම ඇවිදිනවා මට තාලි මහත්මයා හරියට කල්යාණ මිත්‍රයෝ 5 දෙනෙක් හොයාගන්න බැරි වෙලා තියෙනවා හදාගන්න ඇසුරු කරන්න. ඉතින් ඔබතුමාලා අපි බොහොම මිත්‍රශීලී වෙලා ඉන්නේ. අපි ඇසුරු ගන්න ඔබතුමාලා කාගේ ගුණධර්ම තියෙන නිසා. ඉතින් අපි හරි බොහොම ආසයි කැමති ඒ වගේ කල්යාණ මිත්‍රෝ ඇසුරු කරන්න. අපි නිකන් හම්බුණත් මොන කෙනෙකුත් අපි ධර්මයේ පිළිබඳව කතා කරන්නේ. දැන් මම ගන්න තියෙන කොතනින් හරි නේද? දැන් ඉස්සර දැන් අර සතර සතිපට්ඨාන දේශනා කරනකොට කුරු රට ඒ මිනිස්සු නාන තොටෙත් කතා කරේ කුරු රට ಭಾರತයේ හිටපු දඹදිව හිටපු බුද්ධිමත්ම මිනිස්සුනේ හිටියේ දැන් වර්තමානයේ දිල්ලි නව දිල්ලි. ඉතින් ඒ කුරු රට මිනිස්සු හැම වෙලේම කතා කරා කියන්නේ නාන්න ලිඳගාවට ගියා දැන් වගේ ඕපදූප නෙමෙයිනු කතා කරේ. මේ සතර සතිපට්ඨානය ගැන ධර්මය ගැන කතා කරේ. ඉතින් ඒ නිසා අපි හැම වෙලාවකම කතා කළ යුත්තේ මේකයි. මේ සංසාරේ හරි භයානකයි. මේ භයානක වෙච්ච සංසාරෙන් එගොඩ වෙන්නේ කොහොමද කියන එකයි අපි කතා කරන්න ඕනේ. එහෙම නැතු අනේ නංගිගේ සාරිය ලස්සනයි, කොණ්ඩේ ලස්සනයි, දැන් නංගි කෙට්ටු වෙලා, අක්කේ ඔයා දැන් කැත වෙලා ඒව නෙමෙයි කතා කරන්න ඕනේ. කැත වෙනවා තමයි. නේද? ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන පිරිසක් අපි එකට එකතු වුණොත් අපිට මේ ගමන යන්න සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි සතර අපා දොරටු වහලා නිවන් දොරටු වහන්නේ කොහොමද කියන කාරණා පිළිබඳවයි කතා කළ යුත්තේ. ඉතින් ওই පුදු පූජා පවත්වනකොට දානෙ දෙනකොට මහා සංඝයා මුල් කරගෙන ඒක තමයි මහත්ඵල මහනිසංස බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් දීම. ඒ වගේම තමයි අර මළගිය ඥාතීන්ට පින් දෙනකොට ඕක තමයි ඇත්ත කතාව. අර තමන්ගාව හරියට පින් නැත්තම් දෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ නොයෙකුත් නැති කරදර ඇති කරගන්න මුම්මට අඬ ගහලා මට දීපු දෙයක් නැහැ කියලා. ඒ නිසා මේවා අවබෝධයෙන් යුතු කටයුතු කරන්නට ඕනේ. නැති පෙරේතයෝ යක්කු භූතයෝ ගෙදරට ගෙන්න ගන්නවට වඩා හොඳයි. තමන් නොදකින්න දේවල් නෙමේවා. ඒ නිසා මේවා දකින්න බෑ. ඒවා දකින්න නම් භාවනා කරලා සිත දියුණු කරගන්න ඕනේ. එහෙම අයට ඒක දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා මේවා තමන්ගේ දෙමව්පියෝ වුණත් ඒ කට්ටිය ඉන්න කාලේ පින්දහම් කරගත්තේ නැත්තම් මැරලා කියලා සතර අපාගත වුණා නම් අපිට ඒ කට්ටිය ගොඩ දාන්න බෑ. පරදත්තුපජීවී කියන ප්‍රේත කොට්ටාශය වෙලා විතරක් ඉපදුනා නම් මනුෂ්‍ය ලෝකේ ඉන්න කාලේ ගොඩාක් පින්දහම් කරපු අය, ගුණධර්ම පූර්ණේ කරපු අය මැරලා කියලා යම් හේතුවකින් අභව්‍යගත වුණා නම් ඒ කට්ටිය එතන ඉන්න කැමති නැහැ, ඉක්මනට ගොඩ යන්නයි කැමති. අන්න ඒ කට්ටිය තමන්ගේ ඥාතීන් පින් අනුමෝදන් කරපුවා මේ පින් අනුමෝදන් කරගෙන සුගතිගාමි වෙලා අනේ මගේ දුව, මගේ පුතා, මගේ ඥාතීන් මට මේ අභව්‍යතනෙන් ගොඩ යන්න උදව් උපකාර කරාන කියලා ඒකත්තන්ට ආශිර්වාද කරනවා. ඒ නිසා මේක අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න ඕනේ. මම ධර්මානුකූලවමයි මේක පැහැදුවේ. කාල සීමාවත් ඉක්ම ගිහිල්ලා තියෙන නිසා මම අවසාන වශයෙන් අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ සැපනේ. මේ සැප මෙලොව සහ පරලොව සැප ලබා ගන්නේ කොහොමද කියලා ධම්මපදේ නාගවග්ගේ අවසාන ගාථාව මතක් කරලා වැඩසටහනින් සමුදෙන්නයි කල්පනා කරේ. සුකන්‍යාව ජරාසීලං සුඛා සද්දා පතිට්ඨිතා සුඛපඤ්ඤාය පටිලාභෝ පාපානං අකරණං සුකන්ති. නාගවග්ගේ ධම්මපදේ නාගවග්ගේ අවසාන ගාථාව. මේකේ දැන් අපි මෙලොව පරලොව සැපනේ ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රාර්ථනා කරාට සැප ලැබෙන්නේ නැහැ සාදී මහත්මයා. ඒ නිසා මෙන්න මේ ගාථාවේ පැහැදිලිව කරනවා දිවි ඇතිතෙක් සිල්වත් වීම සුකන්‍යාව ජරාසීලං
සුඛා සද්දා පතිට්ඨිතා නොසැලෙන ශ්‍රද්ධාව පිහිටුවා ගැනීම සුඛ පඤ්ඤාය පටිලාභෝ ප්‍රඥාව දියුණු කර ගැනීම පාපානං අකරණං සුඛන්ති පාපයන්ගෙන් වෙන්වීම මෙන්න මේ ටික අපි හරියට ක්‍රියාත්මක කරනවා නම් අපිට මෙලව පරලව සැප නියත වශයෙන්ම ලැබෙනවා ඒ සැප සාධි මහත්මයා කාටවත් උදුරා ගන්න හොරකම් කරන්න බලහත්කාරයෙන් පැහැර ගන්න බෑ. හිතවතුනි අපි නිතරම කියන්නේ ඔබේ භාවිතය සහ හැසිරීම පිළිබඳ අවධානය යොමු කරන්න කියලා. මොනතරම් දේ තිබ්බත් මම හිතනවා ඔය භාවිතය සහ හැසිරීම ජීවිතේ ප්‍රමුඛ කාර්යයන් දෙකක්. සිහිය විශේෂම සතිය ඉතාමත්ම ප්‍රබල කාරණාවක්. ඒ නිසා මේ දේ පිළිබඳව කල්පනා කරලා ජීවිතේ වෙනසක් ඇති කරගන්න, ඒ වෙනසක් ඇති කරගන්න අද මේ සංවාදය බෙහෙවින් ඉවහල් වන්නට තැයි කියලා මම විශ්වාස කරනවා. ඔබ ප්‍රඥාවන්තයෙකු වන්න, කිසි කෙනෙකුට අල්ලි නටවන්න පුළුවන් කෙනෙකු බවට පත් වෙන්නට එපා. කිසි කෙනෙක් ඔබව නම්මවා ගන්නට පුළුවන් කෙනෙක් බවට පත් වෙන්නට බව ඍජු කෙනෙක් බවට පත් වෙන්න ඒක මේ ඔලුව දුම්මා ගත ඍජු බවක් නෙමෙයි. යහපතේ හැසිරීම තුළ ආධ්‍යාත්මික සංවර්ධනය තුළ ඇති කරගන්න ඍජුභාවය ඇති කරගන්න ඒ විට අපට කවදාකවත් වරදින්නේ නැහැ. අද පැහැදිලි කළ කාරණා මම හිතන්නේ ඉතාමත් වටිනවා, මිල කරන්නට බෑ. ඒ කාරණා අපිට අද දවසේ මේ දේවරාව තුළ ඉතාමත් මනවින් පැහැදිලි කර දුන්න මෙත්සිත පුවත්පතේ කරු සභාපති මෛත්‍රී සේවනාරාමයේ නිර්මාතෘවර ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ නායක කීර්ති ශ්‍රී දේශබන්දු ශාසන මාමක ලංකාපුත්‍ර වෛද්‍ය කීර්ති පඬිත වෛද්‍ය රත්න වෛද්‍ය ජෝති ආචාර්ය අනුරුද්ධ බණ්ඩාරු පාසකතුමාට මගේ ස්තුතිය ගෞරවය පිරිනමනවා. හිතන්න බැරි ශාසනික ජාතික ආගමික මෙහෙවරක් ඔබතුමා සිදු කරනවා. මේවට කොහොම වෙලාව තියෙනවද, මේවට කොහොම සංවිධාන කටයුතු කරන්නට මේ වෙලාව හොයාගන්නවද, ඒක මට නම් පුදුමයක් තේරෙන්නේ නැහැ. කොහොමවත් තව තවත් රටට, ජාතියට, ශාසනයට මෙහෙවර කරන්න ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තුමා යම් ප්‍රාර්ථනාවක් තියෙනවා. මා දන්න මේ ප්‍රාර්ථනාව, ඒ ප්‍රාර්ථනාව මේ සසර ගමනේ ඊට වේවා කියන ප්‍රාර්ථනාවත් හදවතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. සියලු දෙනාටම යහපතක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ පොල්ගහබෙල මෙටුකුමරුඩත්ත තලපත්තේකතර පාර මෛත්‍රී සේවනාරාමේ ශ්‍රී ලංකා මෙත්මග සංවිධානයේ මෙත්සිත පුවත්පත කතා කරන්න පුළුවන් පාසක මහත්මයාට 071 1234 719 071 1234 719 037 2051 222 2051 තාක්ෂණික පැත්තේ උදව් කළ සිටමට ස්තුති. සඳුන් චින්තක බස්නායක පළමු මැදිරියේ සිට මට අනගි සහායක් ලබා දුන්න ස්තුති සඳුන් ඔබට. මම සාලි කුණසේකර දෑබරපට තෙරුවන් සරණයි. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධම්මෝ හවේ රක්කති ධම්මචාරී ධම්මෝ हवे रक्षति धम्मचारी धम्मो हवे रक्षति धम्मचारी බුදුනේ තින් දකින්නට බුදු සිතින් සිතන්නට ලක්දානන් පුබුදුවන සංගායනාව
නගන මෝහ මග අතරලා නිවන් මග දකින්නට චාරිකා කරන්නට සංග